සාදු 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 ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි, අපි බොහෝ කලක් තිස්සේ ධර්මය ඉගෙන ගන්න අය විදිහට මා නිතර ඔබට ප්‍රකාශ කරන දෙයක් තිබෙනවා. ධර්මයේ පිළිබඳ පිරිසුදු දැනුම, නිවැරදි දැනුම ඒ තැනට කෙසේ ධර්මයේ භාවිත කළ යුතුද, ඒ තැන භාවිත කළ යුත්තේ කුමන ධර්මයක්ද, මේ ආදී වශයෙන් ධර්මයේ පිළිබඳ පිරිසිදු නිවැරදි දැනුම අප තුළ තියෙන්න ඕන. ඒ පිරිසිදු දැනුම, නිවැරදි දැනුම, සම්පූර්ණ දැනුම ඇති කර ගැනීම පිණිසයි ධර්මයේ ඉගෙන ගත යුත්තේ. කුමන ශිල්පයක් වුණත් එහෙමයි, වෙනත් ශිල්පයක් වුණත් එහෙමයි. වඩු කර්මාන්ත ඉගෙන ගත්තත් එහෙමයි. පෙදරේරු කර්මාන්ත ඉගෙන ගත්තත් එහෙමයි. වෙන යම් ශිල්ප ශාස්ත්‍රක ඉගෙන ගත්තත් ඒකේ ඉගෙන ගත යුතු දේවල් ඒ තැනට භාවිත කළ යුතු මොකක්ද කියලා දැනගන්න ඕනේ. නේද? දැන් වඩුවා ලී දණ්ඩක් මුලින් සුද්ධ කරන විදිහ නෙවෙයි පස්සේ සුද්ධ කරන්නේ. ඒ තැනට භාවිත කළ යුතු ශිල්ප ක්‍රමවේදය හැම එකක්ම වෙනස් නේද? ධර්මයේත් එහෙමයි. හැම විෂයකම මේ වගේ. එතකොට යම් විෂයක් ඉගෙන ගනිද්දී ඒ තැනට භාවිත කළ යුතු ඒ විෂය කොටස, ශිල්පය කුමක්ද කියලා දන්නේ නැත්නම් ඒ විෂය කරුණු කොච්චර දැනගෙන හිටියත් ඔහුට විෂය භාවිත කළා විෂයෙන් ලබන ප්‍රතිලාභ ලබන්න පුළුවන්ද? බෑ නේද? බෑ. ධර්මයේ ගැන කවර කතාවදනේ? ධර්මයේ තමයි අතිශය සියුම් විදිහට භාවිත කළ යුත්තේ. මොකද අනිකුත් හැම විෂයක්ම භෞතික දේත් එක්ක භාවිත කරන්නේ. භෞතික දේ හදන්න තමයි අනික් විෂයන් හදන්නේ. දැන් නේද? වෛද්‍යවරයෙක් වුණත් මේ ශාරීරියක් හදන්න උත්සාහ කරන්නේ. එතකොට ඒක අනිත් විෂයන් දැන් ධර්මයට වඩා පහසු අනික් විෂයන්. නේ? වඩු වැඩේ කරන ගියොත් ලීයක් ගන්නව සවුත් උනොත් ඒක විසිකලා වෙන එකක් අහනවා. නේද? මේසින් බාසුන්නේ කෙනෙක් වැරදුනොත් ඒක කරලා වෙන එකක් කරනවා. නේ? ගානක් හදන්න ගියත් තමයි එහෙමයි. වැරදුනොත් ආයෙ කරනවා හදලා. නමුත් ධර්මයේ එහෙම බෑ. මොකද ධර්මයේ ඊතාසියුම් හිත හදා ගන්නටයි ධර්මයේ තියෙන්නේ. ඒතර අගට කළ යුතු දේ මුලින් කරලා පුළුවන්ද කරන්නේ? එහෙම වැරදුනොත් මොකද වෙන්නේ? වැරදුනා හොයාගන්නත් බෑ, මොකුත් කරන්න බෑ. නේද? වඩුව ලී දණ්ඩ ගත්ත ගමන් පොලිෂ් කරනවද? නෑනේ. පස්සේ ඒක කරන්නේ නේ, ගොඩාක් පස්සේ කරන්නේ නේ. නමුත් බැරි වෙලාවත් එයා ලී දණ්ඩේ ගත්ත ගමන් පොලිෂ් කරොත් එයාට ඕනනම් ආයෙ හදන්න පුළුවන් ඒක. නේද? මොකද ඒක භෞතිකයි. ඒ වරද බරපතල වරදක් වෙන්නේ නැහැ උහුට. නමුත් මේ සිත හදා ගැනීමේ වඩු කර්මාන්තය සිත හදන වඩුවාට එහෙම බෑ. වැරදුනොත් ඒ වරද හදන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා ධර්මයේ සම්බන්ධයෙන් අප උපදව ගන්නා වූ දැනුම ඊටා පිරිසිදු, ඊටා නිවැරදි වෙන්න ඕන. ඒතර ධර්මයේ දෝෂයක් නැහැ. බුදුරජාන් වහන්සේ සම්පූර්ණයෙන් ධර්මයේ කියලා තිනවා. අපේ ධර්මයේ ඉගෙන ගන්න විදිහේ දෝෂයක් අපේ ළඟ තියෙන දෝෂකින් තමයි අපේ දහම් දැනුම නිර්වෘල් නොවෙන්නේ. දහම් දැනුම නිර්වෘල් නොවන නිසා අපි කොච්චර ධර්මයේ දැනන් හිටියත් ධර්මයේ ප්‍රතිලාභ නැහැ. නේද? ධර්මයේ ප්‍රතිලාභ තියෙනවා නම් දැනුම නිර්වෘල් නේද? ධර්මයේ ප්‍රතිලාභ බොහෝ අයට නැහැ. ප්‍රතිලාභ නැති එකෙන් අප තේරුම් ගත්තේ මොකද්ද? ගොඩක් අය ධර්මයෙන් ලබන ප්‍රතිලාභේ නැති වුනහම ගොඩක් අය තේරුම් ගන්නේ මොකද්ද? හිතන්නේ ධර්මයේ දෝෂයක් තියෙනවා, කාලයේ දෝෂයක් තියෙනවා කියලා තමයි හිතන්නේ. නමුත් ඒක නෙමෙයි දෝෂය. ධර්මයේ ඉගෙනගත් ආකාරයේ දෝෂයක්. ඒ නිසා තමයි ධර්මයෙන් ප්‍රතිලාභ අපට ලැබෙන්නේ නැත්තේ. ඒ නිසා අපි ඊට පිරිසිදුව ධම් දැනුමින් යුක්ත වෙන්න ඕන. අපි කලින් බොහෝ දේශනා ඉගෙන ගත්තේ අපේ දැනුම පිරිසිදු කර ගැනීම පිණිස. බලන්න අපි ගිය වතාවේ මොකක්ද ඉගෙන ගත්තේ? මොකක්ද ඉගෙන ගත්ත දේශනාව? සික්ඛානි සංස සූත්‍රය. ඒ සූත්‍රය අසුරු කරගෙන එක මම අවස්ථා කීපයකදී කියලා තියෙනවානේ. මීට පෙරත් අප සික්ඛානි සංස සූත්‍රය සම්බන්ධ කරගෙන දේශනා කීපයක් කළා. ඊට පස්සේ මට හිතුණා තවදුරටත් මේ ගැන කතා කරන්න ඕන කියලා. ඒ නිසා අපි ගිය වතාවේ සික්ඛානි සංස සූත්‍ර දෙකක් අසුරු කරගෙන ධර්මයේ කතා කළා නේද? ඒ දේශනා තුළ ප්‍රකාශ වෙන ධර්මයෙන්
ඔබ ඉගෙනගත්ත මූලික කාරණය කුමක්ද? බුදුරජාණන් වහන්සේගෙන් අපට ලැබෙන දායාදය, ලෝකයට ලැබෙන දායාදය තමයි බ්‍රහ්මචාරී ජීවිතය. බුදු කෙනෙක් පහළ වීමෙන් ලැබෙන දේ ලෝකයට මොකද්ද? බ්‍රහ්මචාරී ජීවිතය. බ්‍රහ්මචාරී ජීවිතය කියන්නේ මුළුමනින්ම පාරිශුද්ධ ජීවිතයක්. පිරිසිදු වූ ජීවිතයක්. ඒ පාරිශුද්ධ භාවය බුදු කෙනෙකුගෙන් තොරව ලෝකේ පිහිටන්නේ, ලෝකේ උපදින්නේ. ලෝකේ පහළවන ප්‍රථම පාරිශුද්ධ වූ කෙනා, පිරිසිදුම කෙනා තමයි අපේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ ඒ පාරිශුද්ධ භාවයෙන් යුක්තව ඉඳිමින් එලෙසම පිරිසිදු මිනිසෙක් හෝ වේවා දෙවි කෙනෙක් හෝ වේවා බිහිවීම පිණිස මාර්ගය කියා දෙනවා. ඒ මගට කියනවා බඹසර කියලා. ඒ මග අනුගමනය කරන පුද්ගලයා දෙවියෙක් වේවා මිනිසෙක් වේවා ඔහුට කියනවා බ්‍රහ්මචාරී කෙනා, බඹසර ජීවිතය ගත කරන කෙනා. ඒතර බඹසර ජීවිතය ගත කරන්නේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයා. බඹසර ජීවිතයේ අර්ථය කුමක්ද? බඹසර ජීවිතයේ අර්ථය එයින් උපදින දේ. එහි තේරුම පාරිශුද්ධ ජීවිතය, මුළුමනින්ම පාරිශුද්ධ ජීවිතය, යලි කිලිටි නොවන, කිසි කලක කිසිවෙකුට කිලිටි කළ නොහැකි පිරිසිදු ජීවිතය. ඒ පිරිසිදු ජීවිතයේ කුමක් පිණිසද? දැන් ඔබ ගෙවල් දොරවල් පිරිසිදු කරගන්නවා. මොකක් පිණිසද? පහසුව පිණිස, සැපය පිණිස, සුවය පිණිස. එහෙනම් බඹසර ජීවිතයේ කුමක් පිණිසද? පාරිශුද්ධ භාවයේ පිණිස, පිරිසිදු වීම පිණිස. ඒ පිරිසිදු භාවයේ කුමක් පිණිසද? සුවය පිණිස, පහසුව පිණිස, දුක් පීඩා රහිත වීම පිණිස, යලි දුකකටපත් නොවීම පිණිස. එතකොට මේ පිරිසිදු භාවයේ කොහේද උපදවන්නේ? සිතේ. සිතේ පිරිසිදු භාවය කාගේ සිතේද? තමන්ගේ සිතේ. තමන්ගේ සිතේ පිරිසිදු භාවය ඇති කර ගැනීම පිණිස බඹසර ජීවිතය අපට පවතිනවා, තිබෙනවා. කාගෙන්ද අපට ලැබුණේ? එක බුදුරජාණන් වහන්සේගෙන්. එතකොට බඹසර ජීවිතයට පැමිණෙන කෙනාට එයින් ලැබෙන ආනිසංසය, යහපත් ප්‍රතිලාභය, ජීවිතයේ පුරාම තිබෙන, ජීවිතයේ පුරාම අපට සුවය පිණිස පවතින ආනිසංසය කුමක්ද? සීලය. බඹසර ජීවිතේ පැමිණෙන කෙනාට ඒ පැමිණි සැනින් දිවි තිබෙන තුරාම සුවය පිණිස, පහසුව පිණිස, ඒ බඹසර ජීවිතයේ ආරක්ෂාව පිණිස, බඹසර සම්පූර්ණ වීම පිණිස, අපේ යහපත පිණිස, ධර්මයෙන් ලබන සියලු ප්‍රතිලාභ අත්කර ගැනීම පිණිස, තමාටත් අනුන්ටත් යහපත පිණිස බඹසරට පැමිණෙන කෙනාට ලැබෙන ප්‍රථම බල සම්පන්න වටිනාම අනර්ග දායාදේ කුමක්ද? ආනිසංසය කුමක්ද? සීලය. එහෙනම් බඹසර ආරම්භනවා නම් යමේ කුමකින්ද ආරම්භන්නේ? සීලයෙන්. බඹසරට පැමිණෙන්නේ කවුද? බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයා. ඔහු බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකෙක් බවට පත් වෙන්නේ බුදුන් සරණ යෑමෙන්, දහම් සරණ යෑමෙන්, සංඝුන් සරණ යෑමෙන්. තෙරුවන් සරණ යෑමෙන් ශ්‍රාවකත්වයට පත් වෙනවා. ශ්‍රාවකත්වයට පත් වූ කෙනාට ලැබෙන්නේ මොනවද? සීලය, ආනිසංසය. බලන්න අපි එදා ඉගෙන ගත්ත දේ මතකයි නේද? මේව මතක තියෙන්න ඕන. දැන් අපට බඹසර ජීවිතයේ ප්‍රධාන දේ ආනිසංසය ලැබුණා කියලා ඔබට තේරුමක් ඇති වුණේ කවදද? අප සිල් ගත්තේ කවද්ද? අපට සීලය ලැබුණේ කවදද? කොච්චර කල්ද? ගොඩාක් කල් ඉඳන්නේ. අපට දැනුමක් තිබුණාද මේ අපගේ ජීවිතයට ලද ආනිසංසය, බුදුරජාණන් වහන්සේ සරණ යෑමෙන් අපට ලැබෙන ආනිසංසය, බ්‍රහ්මචාරී ජීවිතයේ ප්‍රධාන ආනිසංසය මෙයයි කියලා අපට දැනුමක් තේරුමක් යුක්තව හිටියද? නෑ නේද? ඒක ඕගොල්ලෝගේ මඟුල් ගෙදරට හම්බෙච්ච තෑගි වගේ සමහර කාලෙට ගියාවනේ. මුලින් ලස්සනට ගන්නවා, පස්සේවා කොහෙද දාලාද දන්නේ නෑනේ. වෙඩින් ෆොටෝ වගේ. මුලින්
බබලි තියෙනවා පස්සේ පුස්කාල විසිකලා නේ. ඒ වගේ සමහර අයනේ සීල් සමාදන් වෙන්නේ පොඩි කාලේ ඉඳලා. දන්නවද මොකද්ද කරන්න කියලා? දැනුමකින් නෙමෙයිද කරන්නේ? අපිට පොඩි දෙයක්ද මේ ලැබිලා තියෙන්නේ? පොඩි දෙයක් නෙමෙයි නේද? නමුත් අපි දන්නේ නැත්තම් අන්ධයාට මණිකක් ලැබෙනවා. ඔහු එහි ප්‍රයෝජන ගනීද? අපට කුඩා කල පටන් ලැබුණ සීලය අපට ප්‍රයෝජන ගන්න පුළුවන් වුණාද? පුළුවන් වුණාද? ඉතින් මේක අපි කල්පනා කරන්න ඕන. මොකලගේ දෝෂයක් නෙමෙයි. එහෙම නැත්නම් අපිට මේ දහම් දැනුම පිරිසිදු වෙන්නේ නැහැ නේ. අදත් නැහැ නේද? හෙටත් නැති වෙලා යනවා. නේද? එහෙනම් අපි මේ සමාදන් වන සීලය කොතරම් අග්‍ර දෙයක්ද කියලා අපි තේරුම් ගන්න ඕන. එහෙම නැත්නම් අන්ධයාට මණිකක් ලැබුණා වගේ තව මණික් ලැබුණත් එච්චරයි. නේද? තවත් මණික් ලැබුණත් එච්චර තමයි. ඊළඟට බඹසර ජීවිතයේ වැදගත් දේ කුමක්ද? සීලය ආනිසංසය උසස්ම දේ ප්‍රඥාව. නේද? ප්‍රඥා උසස් දේ බවට පත් කරගෙනයි බඹසර ජීවිතයේ තියෙන්නේ. බඹසර ජීවිතයේ සාරය කුමක්ද? විමුක්තියයි සාරය. බඹසර ජීවිතේ පාලනය කරන්නේ කවුද? සිහිය. මේ අංග හතරෙන් තොරව බඹසර ජීවිතයක් පවතින්නේ නැහැ. ඒතර මේ අංග හතර අපේ ජීවිතය තුළ තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් තුළ මේ අංග හතර සීලමය ආනිසංසයත් ප්‍රඥාවේ උතුම් බවත් විමුක්ති සාරය සහ සිහියේ අධිපති බව කියන ධර්මතා හතර බඹසරට පැමිණි එමෙත්තම් බුදුරජාණන් ශ්‍රාවකයන් තුළ තියෙන්න ඕන. ඒ කියන්නේ දැනුමක් තියෙන්න ඕන. ඒ කියන්නේ දැනුමක් තිබිය යුතුයි. ඒ කියන්නේ දන්නා බවෙන් තොරව ශ්‍රාවකත්වයක් නැහැ. මේ සම්බන්ධ දැනුමක් නැති කෙනාට දහම් කරුණු දැනගෙන ඉන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. එකෙන් අදහස් වෙන්නේ දහම් කරුණු දැනගෙන සිටීම පමණක් ශ්‍රාවකත්වයට නෙමෙයි. දහම් කරුණු දැනගන්න පුළුවන් අන්‍යාගමික පූජකයන්ට අන්‍යාගමික කෙනෙකුට පවා දහම් කරුණු දැනගන්න පුළුවන්. ඒගොල්ලෝ දන්නවනේ. දැන් වෙනත් ආගම්වල පූජකවරු අපේ ධර්මයේ දන්නවා. සූත්‍ර එතකොට ඒවා දන්නවා ඒගොල්ලන්. ඒගොල්ලෝ ශ්‍රාවකයෝද? ඒගොල්ලෝ ශ්‍රාවකයෝ නෙමෙයි. ඒ වගේ තමයි අපිත් මේ සූත්‍ර කරුණු දැනගෙන හිටිය පමණින් ශ්‍රාවකයෝ වෙන්නේ නැහැ. අප තුළ ශ්‍රාවකත්වයේ තිබෙනවා නම් මොකක්ද අප තුළ තියෙන ලක්ෂණය? තියෙන්න ඕන. සීලමය ආනිසංසයෙන් යුක්ත වෙන්න ඕන. ඒ බව දැනගන්න ඕන. ඒ ආනිසංසය අප තුළ තියෙන්න ඕන. ඊළඟට ප්‍රඥාව උතුම් දේ බවට පත් කරගෙන සිටිය යුතුයි. විමුක්ති සාරයෙන් යුක්ත වෙන්න ඕන අපේ ජීවිතය. සිහිය අධිපති කොට වාසය කරන්න ඕන. එහෙම නැත්නම් අපේ ශ්‍රාවකත්වයක් නැහැ අපට නේද? ඒ නිසා අප මේ දහම් දැනුමේ පිරිසුදු බව ගැන යලි තේරුම් ගන්න ඕන. මේ පිරිසුදු දහම් දැනුමින් තොරව නිකම් බණ පාඩම් කරාට, බණ කතා කරාට, කටපාඩම් කරගෙන හිටියට, කරුණු කතා කරාට, වාද විවාද කරාට ශ්‍රාවකත්වයක් නැහැ. බලන්න මේ සික්ඛානිසංස සූත්‍රයේ කොහොමද අපට කියා දුන්නේ? සික්ඛානිසංස මිදම් භික්ඛවේ බ්‍රහ්මචර්යං වොස්සති පඤ්ඤෝත්තරං විමුක්තිසාරං සතාධිපතේයං. ශික්ෂාව එමෙතන් සීලය ආනිසංස කරගෙන ප්‍රඥාව උතුම් දේ කරගෙන විමුක්තිය සාරේ බවට පත් කරගෙන සිහිය අධිපති බවට පත් කරගෙනයි බඹසර ජීවිතයේ පවතින්නේ. නැත්නම් බඹසර ජීවිතය ගත කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ කොහොමද අපිට මේ එකිනෙක විස්තර කරලා දෙනවා නේද? කොහොමද කරන්න කියලා. දැන් අපි එදා කලින් ඔබට කියලා දුන්නා සීලමය ආනිසංසය කියන්නේ කුමක්ද? කොපමණකින් සීලමය ආනිසංසය ශ්‍රාවකයා තුළ පවතිනවද කියලා එදා කතා කළානේ. දැන් ඔබ කියන්න ඕන ඒ කොහොමද ශ්‍රාවකයා තුළ සීලමය ආනිසංසය තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ පෙන්වු විදියට. දැන් අපි ළඟ එක තියෙන්න ඕනද නේද? දැන් අපි කඩේකින් ඇඳුමක් ගත්තොත් ඒ ඇඳුම කොහොමද තියෙන්නේ? කබඩ් එකේද? ඈ? දැන් අපි කරන්නේ ඒක නේ. තොර ගෙනිනවා කබඩ් එකේ තියා ගන්නවා. ඒ වගේ ඉස්කෝලෙන් ළමයි සටහන් ලියා ගන්නවා පොත්වල තියෙනවා.
ඒ වගේ සීලමය ආනිසංශය අපට බුදුරජාණන් වහන්සේ සරණ යෑමෙන් අපට ලැබෙනවා. දැන් ඔබ දන්නවා අපි කුඩා කලපටන් මේක අපට ලැබෙන්න පටන් ගත්තානේ. අපි මොකද කරේ? අපට ලැබෙන කින් කබඩ් එක තියා ගන්නවා. මොකද අපි දන්නේ නැහැ. ප්‍රයෝජන ගන්න දන්නේ නැහැ. කමන්න එහෙම අපිට තිබුණානේ ලොකු දෙයක් විශ් කරේ නැහනේ අපි. නේද? යලි යලි සමාදන් වුණා. අපි වාසනාවන්තයි. අපි අන්ධයා වගේ මැනික විශ් කරේ නැහැ. අපි මේකේ පසු ප්‍රයෝජන තියෙයි කියලා අපි ආදරෙන් රැක්කනේ. නේද? ඔබ පන්සීල රැකගෙන ආවා. බින්දින්න කැමති උන්නේ නමුත් එහි අර්ථය හොඳින් දැනගෙන හිටියේ නේ. අර්ථය මම පෙන්වා දෙනවා. එතකොට කලින් රැක ගැනීම පව ඔබට වටිනාකමක් ලබා දෙනවා. කලින් ඔබ විසිකලේ නෑ. නමුත් ඒක ඔබ තියාගත්තා, රැකගත්තා. එහි අර්ථය ඔබ හොඳින් දැන නොගත්ත නිසා ඔබට හිස් බවක් දැනෙනවා. තාම අපට මුකුත් නෑ කියලා හිතෙනවා. නේ? ඔබ ශ්‍රාවකත්වයෙන් සතුට වෙන පිනාගේ සිතින් ඔදවැදිගේ කයින් නැත්තම් සතුට පිරුණු සිතෙන් සැපේ පිරුණු කයින් ඉඳීමක් නෑ නේද? එහෙම නෑ. ඇයි ඒ? ඇඳුම් තිබුණත් සීතලෙන් පීඩා එනවා නම් උණුසුමින් පීඩා එනවා නම් ඇඳුම් අල්මාරිය ඇස්සේ. ඒ වගේ ඔබට දහම් දැනුම තියෙනවා සිල් ගන්නවා සිල් සමාදන් වුණේ ගොඩක් කල් ඉඳන්. නමුත් අනේ අපිට මොකුත් නැහැනේ ශ්‍රාවකත්වය ගැන සතුටක් නැහැ. දැන් තේරුම් ගන්න ඔබට සතුට වෙන්න පුළුවන් ශ්‍රාවකෙක් තුල තිබෙන දේවල් ඔබ තුල තියෙනවා. ඒක මතු කරලා දකින්න ඕන. මොකද්ද ඔබට දැන් සීලමය ආනිසංශය ඔබ අප කාටත් කුඩා කලපටන් ලැබුණා නේද? ඒතරේ සීලමය ආනිසංශය කෙසේ අප තුළ පවතිනවාද පැවතිය යුතුද කියන්නේ? නැත්නම් ආයෙත් අපි කලින් මට්ටමට ඉඳලා වැඩක් නැහැ නේද? දැන් බලන්න අපි සාමාන්‍ය ඉස්කෝලේ ඉගෙන ගන්න දේට වඩා ලේසි නේද මේක? ඉස්කෝලේ ඉගෙන ගන්න දේ මට නම් හරි අමාරුයි. ඒවා නිකන් අපබ්‍රංශ වගේ අමාරුවෙන් අපි කරන්නේ. ඒයි බලන්න පාඩම් කරගෙන ඔළුව රිදෙනවා. එහෙමනේ ළමයි කරන්නේ. මෙතන එහෙම නැහැ. හරි පහසුයි. ධර්මයේ සුවේ තියෙනවා කියන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේ ධර්මයේ ස්වාක්ඛාතයි කියන්නේ ඒකයි. අපහසුයෙන් තොරව අපිට පුරුදු කරගන්න පුළුවන්. අනිත් ඔක්කොම අමාරුවෙන් ළමයි කරන්නේ. සමහර වේවැල බාරට බයින් ඉගෙන ගන්නේ. ධර්මයේ එහෙම නැහැ. ධර්මයේ හරි පහසුයි. ඉතින් කියන්නේ සීලමය ආනිසංසය කොහොමද අප තුළ තියෙන්න ඕන? අපි දැන් 4 වතාවකද කියලා තියෙනවා. මම කියන්නේ මේ pāli පාඨය කියන්න ඕනේ නැහැ. ඒක මතක නතර කමන්නේ නැහැ. මමත් ඒක පාඩම් කරන්නේ නැහැ. ඒ ගැන බය වෙන්න එපා. අපි සිංහලෙන් ඉගෙන ගත්තානේ ඒක කියන්නේ. නැත්නම් ගොඩක් කට නිදහස්ද කියන්නේ ඒක භාෂාව බෑ. ඕක අපාය ගියමත් අහනකොට කියන්න තියෙන එක තමයි අන්තිමට. අපට භාෂාව බෑ යම රජතුමනි. ඒ නිසා අපට සීලමය ආනිසංසයෙන් ලැබුන්නේ නැහැ. නිදහස් කරයිද? දෙවියන්ට යාඥා කරන්න වෙනවා අපිට භාෂා බැරනවා ඔහෙදී අපට පුළුවන් වෙයි අපෝ ගොහෙට ගන්නසේක්වා. ඇයි උඹලා ගොළු භාෂාවෙන්ද හිටියේ කියලා හයිනේ? ඇයි උඹලා ගොළු භාෂාවෙන්ද හිටියේ කියලා හයි එනං දෙවියෝනේ. කියන්නේ සීලමය ආනිසංසය අපි කොහොමද අප තුළ කොහොමද තියෙන්න ඕන? දැන් මේකේ කරුණු 4ක් දැන් එදාත් අපි ඔය කතා කළා. අනිත් ටික අද ඉවර කරන්න ඕන කතා කරලා. අනිත් ගොඩක් තව තියෙනවා. මං කියන්නම් කමක් නෑ. අද අලුත් කට්ටියත් ගොඩක් නිසා මං කියන්නම්. හැබැයි අද මේ කියන එක ඕගොල්ලන් මේ අමතක කරගන්න එපා. ඕගොල්ල ගාව මේ දේ තියෙනවා කියලා දන්නේ නැත්නම් ඕගොල්ලන් එතන හරි යන්න බෑනේ. ඒක පුරුදු කරගන්න බෑනේ. ඇඳුම තියෙද්දි ඇඳුම දන්නේ නැත්නම් නිර්වස්ත්‍රව ඉන්න වෙනවනේ. නේද? දැන් අපි 4 වතාවක් විතර මේක කිව්වා. ඉස්සරහට මම කියනවා බය වෙන්න එපා. ඔහොම තමයි අපිට මේ යලි යලි කියන්න ඕන. දැන් බුදුරජාණන් ධර්මයේ යලි යලි අහන එක කරන්න ඕනනේ. ඒක හැටි. ඒකයි මම යලි යලි කියන්නේ. නමුත් ඕගොල්ලත් සාධාරණ උත්සාහයක් ගන්න ඕන. ඒක මතකේ දරාගෙන මේ පුරුදු කරගන්න. නැත්නම් පුරුදු කරන්න බෑනේ. අපි මේ කියන්නේ පුරුදු කරන එකක්. නැතු පාඩම් කරගෙන තියාගෙන ඉන්න එක නෙමෙයි. විභාගයක් ගන්නෙත් නෑ. පුරුදු කරන්න ඕන. දැන් මේ ඔක්කොම ඔබ ගෙදර පුරුදු කරන්න ඕන. වැඩ කරන තැන පුරුදු කරන්න ඕන. ධර්මයේ පුරුදු කරනවා කියන්නේ අමුතු එකක් නෙමෙයි. ගෙදර දොරේ වැඩ කරනකොට රස්සාව කරන තැන ඔක්කොම පුරුදු කරන ධර්මයයි. ඉතින් මේ ටික දන්නේ නැත්නම් කොහොමද වැඩ කරන තැන ජීවත් වෙන්නේ? ධර්මයේ පුරුදු කරනකල අමුතු කාලසටහනක් අමුතු වෙලාවක් නෑ ගිහි කෙනාට. එයාට ගෙදර ළමයි නලවද්දී ළමයි බලා ගන්නකොට
රස්සාව කරනකොට කුඹුරු කොටනකොට ඒ හැම තැනකදීම ධර්මයේ පුරුදු කිරීම තියෙනවා. ඒක දන්නේ නැත්නම් දැන් ඇඳුම් අඳිනකොට හැමතැනම ඇඳලා ඉන්නව නේද? කුඹුරු කෙටුවත් ළමයි බැලුවත් අපි ඇඳුමක් අඳන් ඉන්නවනේ. ඒ වගේ තමයි ධර්මය. හැම තැනකදීම ධර්මයේ පුරුදු කරන්න ඕනේ. එහෙම නැත්නම් ගෙදර වැඩ ඉවරලා කුඹුරේ වැඩ ඉවරලා වෙනම කාලයක් කරන් ධර්මයේ පුරුදු කිරීම නෑ. ඒවා ඉස්කෝලේ වැඩ. සාමාන්‍ය විෂය ඉගෙන ගැනීම මේක. මම නිතර කියන්නේ සාමාන්‍ය අධ්‍යාපන රටාව නෙවෙයි මෙතන තියෙන්නේ කියලා. මේක වෙනස්. ඒ නිසා සීලමය ආනිසංසය මේක කියලා තේරුම් ගන්න මෙතෙන් පටන්වත් ඔබ තේරුම් ගන්න ඕන අපට බුදුරජාන් වහන්සේගෙන් ලද සීලමය ආනිසංසය තියෙනවා. ඒ ආනිසංසයෙන් යුතු වෙන්න ඕන අපි. ඒ ආනිසංසය අපි භාවිත කරන්න ඕන කියලා තේරුම් ගන්න. කොහොමද භාග්‍යවතුන් වහන්සේ කියා දෙන්නේ? කතංච භික්ඛවේ සික්ඛානිසංසං හෝති. මහණෙනි සීලමය ආනිසංසය කොපමණකින් පවතිනවාද? කොහොමද සීලමය ආනිසංසය? ඉද භික්ඛවේ මයා ශාවකානං ආභිසමාචාරිකා සික්ඛා පඤ්ඤත්තා අපසන්නානං පසදාය පසන්නානං බිහෝ භාවාය. මහණෙනි මම මාගේ ශ්‍රාවකයන් උදෙසා අපහැදුණු අයගේ පැහැදීම පිණිසත් පැහැදීණු අයගේ පැහැදීම බලවත් වීම පිණිසත් මාගේ ශ්‍රාවකීන්ට මම ආභිසමාචාරී ශික්ෂාව පනවා තිබෙනවා. යතා යතා භික්ඛවේ මයා ශාවකානං ආභිසමාචාරිකා සික්ඛා පඤ්ඤත්තා අප්පසන්නානං පසාදාය පසන්නානං භයෝ භාවාය තතා තතාසෝ තස්සා සික්ඛාය අඛණ්ඩකාරී හෝති අචින්දකාරී අසබලකාරී අකම්මාසකාරී සමාදාය සික්ඛති සික්ඛාපදේසු. මහණෙනි මම මගේ ශ්‍රාවකීන්ට අපහැදුණු අයගේ පැහැදීම ඇති කරගන්නටත් පැහැදුණු අයගේ පැහැදීම බලවත් කර ගැනීම පිණිසත් මාගේ ශ්‍රාවකීන්ට යම් යම් ආකාරයෙන් අபிසමාචාරී සීලය පනවා තිබේද ශ්‍රාවකයා ඒ සැටියෙන් අඛණ්ඩව සිදුරු නැතුව කැළලි නැතුව කබර නැතුව ඒ සීලය සමාදන් වී ආරක්ෂා කරනු ලබනවා. පුනච පරම් භික්ඛවේ මයා ශාවකානං ආදි බ්‍රහ්මචාරිකා සික්ඛා පඤ්ඤත්තා සබ්බසෝ සම්මා දුක්ඛක්ඛයාය. ඊළඟට මහණෙනි මගේ ශ්‍රාවකයන්ට සියලු දුක් ක්ෂය වීම පිණිස මූලික වන සීල්පද පනවනු ලැබ තිබෙනවා. යතා යතා භික්ඛවේ මයා ශාවකානං ආදි බ්‍රහ්මචාරිකා සික්ඛා පඤ්ඤත්තා සබ්බසෝ සම්මා දුක්ඛක්ඛය තතහ තතහසෝ තස්සා සික්ඛාය අඛණ්ඩකාරී හෝති අචින්දකාරී අසබලකාරී අකම්මාසකාරී සමාදාය සික්ඛති සික්ඛාපදේසු. මහණෙනි මාගේ ශ්‍රාවකීන්ට ඊතා හොඳින් දුක් ක්ෂය වීම පිණිස බඹසරට මුල්වන්නා වූ ශික්ෂාපද යම් යම් ආකාරයෙන් පනවා ඇද්ද ශ්‍රාවකයන් ඒ ආකාරයෙන් ඒ සිල්පද කඩ නොකොට සිදුරු නැතුව කැළලි නැතුව කබර නැතුව සමාදන් වෙලා ආරක්ෂා කරනු ලබනවා. ඒවම් භික්ඛවේ සික්ඛානිසංසං හෝති. මහණෙනි මෙපමණකින් සීලමය ආනිසංසයෙන් යුක්තයි. පැහැදිලිද? දැන් මතක තියෙන්න ඕන මේ පාඩේ මතක තබා ගැනීම නෙමෙයි මේ අර්ථය. මේ කරුණ මතක තියාගන්න. පුළුවන් කෙනා මේ පාඩේ මතක තබා ගැනීම හොඳයි. ඒක අනිවාර්යෙන් කළ යුතුයි. නැත්නම් අපිට මුකුත් කරගන්න බෑ. එහෙම බයක් එපා. ගොඩක් කටේ ලේසියට බයනේ ඉස්සරහට ගන්නෙ. නේද? ගොඩක් කටේ ලේසියට මොකද්ද ගන්නෙ? බය අම්මෝ මට නම් බෑ හරි බයයි කියලා මං ගන්නවා. ලේසි. යා පවුනේ අහිංසකව හිටපොයි කියනවා. ඒ වගේ ඒ අහිංසකකම් වලට ඉඩක් නැහැ නිරේදී. ඒ සීතල ගණන් කාරකම් වලට අපායේදී ඉඩ දෙන්නේ නැහැ. පවුනේ මෙයාට බය හිතුණානේ අපි යවමු කියලා එහි සමාවක් නැහැ. ඒ නිසා භාෂාව බෑ මතක නැහැ ඒ බොරු බය මුකුත් ගන්න එපා. ඒව ඕන නැති බොරු දේවල්. එහෙම බය වෙන්න දෙයක් නැහැ. මොනවද මේ පෙන්වන්නේ භාගතුන් වහන්සේ? භාගතුන් වහන්සේ සීලය නිවන් මඟ විදිහට පනවනවානේ. නිවන් මඟ සීල සමාධි ප්‍රඥා කියලා කොටස් තුනකින් යුක්තව පනවනවා. ඒතර සීලය තෙරුවන් සරණ ගිය කෙනාට ලැබෙන ආනිසංසය.
ඒ ආනිසංසයේ සිටයි එතනින් එහා දේවල් ලබන්න තියෙන්නේ. සීලෙන් තොරව සමාධිය ලබන්න බෑ. සමාධියෙන් තොරව ප්‍රඥාව ලබන්න බෑ. ඒ නිසා භාගතුන්ස පෙන්වනවා සීලයෙන් යුක්ත සමාධිය මහත්ඵලයි මහානිසංසයි. සමාධියෙන් යුක්ත වඩන ප්‍රඥාව මහත්ඵලයි මහානිසංසයි. ඒ සමාධියෙන් යුක්ත වඩන ප්‍රඥාවෙන් යුක්ත කෙනා විමුක්තියටපත් වෙනවා කියලා පෙන්නනවා. ඒතර සීලය ආනිසංසය වෙන්නේ ඒකයි. සීලයෙන් තොරව සමාධියවත්, සමාධියෙන් තොරව ප්‍රඥාවවත්, ප්‍රඥාවෙන් තොරව විමුක්තියටපත් වීමක්වත් ශාසනය තුල නැහැ. ඉතින් අපට පිහිටක් නැහැ, පිළිසරණක් නැහැ, අපට තාම මොකුත් නැහැ කිය හිතන්නේ. ඒ ඇයි ඒ හිතන්න වෙන්නේ? සීලමය ආනිසංසය හඳුනා නොගැනීම නේද? ගොවියට ඉඩමක් දුන්නාම එයාට ඉඩම අඳුරන්න බැරි නම් එයා කුසගින්නේ ඉන්නවනේ. එයා දුප්පත් අපිට මුකුත් බෑ කිය ඉන්නවා. ඒ වගේ බුදුරජාන් වහන්සේ අපට සරුසාර ඉඩම දීලා තියෙනවා. සරුසාර භූමිය දීලා තිබෙනවා. මොකද්ද? සීලය. ඒ බිමෙහි ධර්මයේ තුල වඩන සියලු බල සම්පන්න දේ වැඩෙනවා. ඒ සරුසාර බිම ලැබිලා අපි අඳුරන්නේ නැත්නම් ඒක අපේ දුප්පත්කම හැර දුකේ ගැලී සිටීම හැර වෙන දෙයක් නෑ නේද? ඒතර ප්‍රීති ප්‍රමෝදය සතුට මුකුත් නෑ. කනස්සල්ල ශෝකය විතරයි තියෙන්නේ. දැන් හරි තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වඩන වැඩෙන සියලු බල සම්පන්න දේවල් ධර්මයන් වැඩෙන මහ පොළව සීලය. ඒ සීලමය ආනිසංසය අපට ලැබිලා තියෙනවා. ඒ සීලමය ආනිසංසය ආකාර දෙකකින් යුක්තයි. මොකද්ද දෙක? ආභිසමාචාරී සීලය පළමු අංගය. ඊළඟ එක ආදි බ්‍රහ්මචාරේකා සීලය. ඒතර ආභිසමාචාරී සීලය කියලා කියන්නේ තමාගේ අනුන්ගේ සුව පහසුව පිණිස එදිනෙදා gedara dore එහෙම නැත්නම් රස්සාව කරන තැන කරන කටයුතු මුල් වෙලා සිත කය වචනේ ඇතිවෙන සංවර භාවය. ඒක කියනවා ආභිසමාචාරී සීලය. ඒතර gedaraක නම් gedara කරන වැඩපොළ තියෙනවා. තමන්ගෙත් gedara ඉන්න අයගෙත් පහසුව පිණිසයි ඒවා පවතින්නේ. මොනවද ඒවා? gedara අතුපතු ගාන එක, මකුළු දැල් කඩන එක, කැසිකිලි පිරිසුදු කිරීම, බත්මාළු උයන එක, කුසිය වැඩ ඒවා, කෑම බීම දෙන එක, ළමයින්ගේ ඇඳුම් හොදන එක, ළමයින්ට බේත් දෙන එක, ආගන්තුකව ගෙදෙට්ට එන හිඟන්නගේ පටන් ඥාතියා හිතමිතුරා යාළුවා තරහකාරයා කියමු. ඒ දක්වා ගෙදරට එන ආගන්තුකව එන්නා වූ යම් අයගේ පහසුව පිණිස කරන කටයුතු. ඊළඟට අපි යම් තැනකට යනවනේ. ඔෆිස් එකකට යනවා. වෙන ඥාති ගෙදරකට යනවා. පිටස්තර පළාතකට යනවා. බස් එකකට යනවා. ඒ අපි ආගන්තුක යනවනේ. එහෙනම් ඒ තැනකදී අපි හැසිරෙන්නේ කොහොමද? කොහොමද හැසිරෙන්න ඕන? තමාගෙත් අනුන්ගෙත් සුව පහසුව පිණිසයි හැසිරෙන්න ඕන. යාන් මේ විදිහට තමාගෙත් අනුන්ගෙත් සුව පහසුව පිණිස අප යම් තැනක ඉඳිද්දී හැසිරෙන ආකාරය, ක්‍රියා කරන ආකාරය තමයි ආභිසමාචාරී සීලෙන් පෙන්වන්නේ. ඒතර බලන්න අපි gedara dore වැඩ කරද්දී මේක ගැන දන්නේ නැත්නම් අපි ආභිසමාචාරී සීලය පුරනවද? රස්සාව කරද්දී මේක දන්නේ නැත්නම් අපි ආභිසමාචාරී සීලය පුරනවද? දැන් ධර්මයේ පුරුදු කරනවා කියලා ගොඩක් කටි හිතන්නේ ළමයින්ගේ වැඩ ඉවර වෙලා. රස්සාව ඉවර වෙලා, පෙන්ෂන් ගිහිල්ලා, නිදහස් වෙලා කරනවා කියලා. ඒතර මොකද? කවදද එයාගේ පුළුවන් දෙතොර ඉදිරියේ? දැන් ඒතර එයාගේ දහම් දැනුම හොඳයිද? එයා හිතන් ඉන්න දහම් දැනුම හරිද? ගෙදර වැඩ ඔක්කොමත් ඉවරලා ළමයි ලපටි බලලා ඉවර වෙලා, ඒගොල්ල දීගතුලා දීලා, රස්සාවත් ඉවර කරලා, සියලු දේ ඉවර කරලා, ළමයින්ට ගෙවලුත් හදලා දීලා විවේකයෙන් අපි සිල් ගන්නවා කියලා නේද කට්ටිය හිතන් ඉන්නේ? විවේකයෙන් භාවනා කරනවා කියලා හිතන් ඉන්නේ. දැක්කද දන්නවා කියන දේ මුළුමනින් බොරුවක් කියලා. කවදාවත් කරන්න පුළුවන් දෙයක් දෙ කරන්න හිතන් ඉන්නේ. කවදාවත් කරන්න බැරි දෙයක් නේද හිතන් ඉන්නේ.
එහෙම හිතලා එහෙම කරන්න හිතලා කියනවා මේ කාලේ ධර්මයේ පුරුදු කරන්න බැරි එකක් නේ. ඒතර බුදුරජාණන් වහන්සේ අවබෝධයට මොකද අපි කරන්නේ? අවබෝධයට ගරු කරන්නේ නැහැ නේද? අවබෝධය පිළිගන්නේ නැතිවනේ. එයයි අවබෝධය පිළිනොගන්නේ. ඒ අවබෝධය පිළිනොගන්නේ ඇයි? මේ දහම් දැනුම පිරිසිදු නැති නිසා. නිවැරදි දහම් දැනුම නැති නිසා අපි අවබෝධය පිළිගන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අපට පිළිගන්න පුළුවන්කම ලැබෙනවා ධර්මයේ හොඳින් අහනවා නම්. දැන් ඔබට තේරෙනවද? gedara dore වැඩ කටයුතු කොච්චර තිබුණත් බාධාවක් වෙන්නේ නැහැ. ඒ වැඩ කටයුතු කිරීම සීලය පිරීම පිණිස උපකාර වන දෙයක් කියලා ඔබට තේරෙනවා. සීලය සම්පූර්ණ කරගන්න උදව් වෙන දෙයක් තමයි gedara dore වැඩ කටයුතු. රස්සාව. හරි පුදුමයි නේ? පුදුමයි නේ? පටිසෝතගාමී ගමන කියන්නේ ඔකටයි. අපි හිතන් ඉන්නේ අනුසෝතගාමී ගමන යන්නනේ. ගලන ගඟේම පීනන යන්නනේ හිතන්නේ. නේද? gedara රණ්ඩුවකුත් කරගෙන ළමයින්ටත් දොස් කියලා වැඩ පොලෙත් කට් කරලා එහෙමත් කළා ඔක්කොමත් කරලා පස්සේ භාවනා කරගන්නම් කියලා හිතන් තියෙන්නේ. නේද? ගලන ගඟේම පීනන් ගිහින් එගොඩ වෙන්නම් පහතට පීනලා එගොඩ වෙන්නයි හිත තියෙන්නේ. ඒකනේ වැඩ කටයුතු ඔක්කොම ඉවර කරලා විවේකේ හදාන කරන්නම් කියලා. නමුත් ධර්මයේ පුරුදු කරන් තියෙන්නේ කොහොමද? ළමයි බලමින් එයමයි සීලේ පුරුදු කරන තැන. ස්වාමියා බිරිඳ එකිනෙකාට උපකාර කරගනිමින් එයමයි සීලේ පුරුදු කරගන්න විදිය. රස්සාව කරමින් එයමයි සීලේ පුරුදු කරගන්න තැන. එතන බලන්න මේ ධර්මයේ කොච්චර පහසු දෙයක්ද නේ? ඊටම පහසුයි නේද? අපිට අමුතු කාලයක් අමුතු දෙයක් මෙහෙසක් ගන්න ඕනේ නැහැ නේද? නේද? ඒ දෛනික කටයුතු තුලම ධර්මයේ පිරීලා ඉවරයි. නේද? ඔබ මේක පිළිගන්නවද? මේ ධර්මයේ පුරුදු කළ නිසා තමයි ඒ කාලේ කෝටි ප්‍රකෝටි සංඛ්‍යාවක් උපාසක උපාසිකාවෝ ධර්ම අවබෝධ කළේ. අද මේ උපාසක උපාසිකාවන් තබා භික්ෂූන් අතරවත් ධර්ම අවබෝධය ගැන බය රහිත සිතක්වත් තියෙන්නේ කාටද? අද හොයාගන්න නෑ නේද? එහෙනම් මේ සීලේ මුල්ම කොටස නැති නිසා නේ? සීලෙන් තොරව සමාධියක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ ටික නොකට මාර්ගයට එන්න බෑනේ. දැන් එතකොට සීලමය ආනිසංසයේ කොටස් දෙකක් තියෙනවා. එයින් පළමු කොටස අபிසමාචාරී සීලය. ඒතර අபிසමාචාරී සීලය කියන්නේ Tamanගේ දෛනික කටයුතු කිරීමේදී ඇතිවන සංවර බව. ඒකට භික්ෂුන් වහන්සේලා උදෙසා ඒ දෛනික කටයුතු කිරීම ගැන කියන්නේ කොහොමද? වත්පිළිවෙත් කියලායි කියන්නේ. භික්ෂුන් වහන්සේලා දෛනික කටයුතු කරනකොට ඒවට කියන්නේ වත්පිළිවෙත් කියලා. එතකොට ගෙවල් දොරවල් අය උපාසක උපාසිකාවන්ගේ කටයුතු වලට වත්පිළිවෙත් කියන නම නොකියුවට කමක් නැහැ. එහෙම අවශ්‍ය නැහැ. මොකද ඒගොල්ලෝ රස්සාව කරන්න ඒවා කරත් ඒක තමයි කරන් තියෙන්නේ. භික්ෂුන් වහන්සේලා උදෙසා ඇතම් ක්‍රියාකාරකම් වෙනස් වචන වලින් හඳුන්වන්නේ නේ. දැන් ගිහි අයගේ ආහාරකවට භික්ෂුන් වහන්සේලාගේ දාන කියනවනේ. ඒ වගේ භික්ෂුන් වහන්සේලාගේ ක්‍රියාකාරකම් සහ ඇතම් දේවල් වෙනත් වචන වලින් හඳුන්වන ක්‍රියාව එක කටයුත්ත. දැන් උපාසකයත් බත් මාළු කනවා. මේ භික්ෂුනුත් බත් මාළු තමයි. නමුත් ඒ දෙකට නම් දෙකකින් කියනවනේ. ඕගොල්ලන්ට කියනවා කනවා අනුභව කරනවා අපිට කියනවා වළඳනවා කියලා. එක ක්‍රියාව වචන දෙකකින් කියනවා. ඒතර ඕගොල්ලන්ගේ gedara dore වැඩ කටයුතු වලට වත්පිළිවෙත් කියලා භාවිත කරන්නේ නැහැ. ඒක සාමාන්‍ය කටයුතු, රස්සාව කටයුතු, දෛනික කටයුතු කියලා හිතන්න. නමුත් එක කටයුත්ත, එක දේ වෙන්නේ. උපාසක උපාසිකාවන් වේවා භික්ෂුන් වේවා දෛනිකව කරන කටයුතු එක සමානයි නේද? අතුපතු ගාන එක, ගේ දොර පිරිසිදු කිරීම, කන බොන ස්ථානවල විදිහවල්, ඒ වගේ දේවල්. ඊළඟට ඇඳුම් පැළඳුම් අඳින පිළිවෙල, ඊළඟට ගමන් බිමන් යනකොට කොහොමද ඒ කටයුතු කරන්නේ? ඒ හැම එකක්ම මේ අபிසමාචාරී සීලයට අයිති. භික්ෂුන් වහන්සේලා උදෙසා භාගතුන් වහන්සේ මේවා සිල් පද විදියට
ශික්ෂා පද විදිහට පනවලා තිබෙනවා. දැන් සේකියා කියලා තියෙනවා 75ක්. සිල්පද 75ක් තියෙනවා භික්ෂුන් වහන්සේට සේකියා කියලා. එතන තියෙනවා සිවුරු පෙරවන්නේ මෙහෙමයි. ගමේදී සිවුරු පෙරවන්නේ මෙහෙමයි. ගමේදී ඇවිදින්නේ මෙහෙමයි. අතපය හසුරවන්නේ මෙහෙමයි. ඒ හැම එකක්ම භික්ෂුන් වහන්සේලාට පනවනවා. එතකොට ගිහි අයට එහෙම නැද්ද? දැන් ඕගොල්ලන් පාර යනකොට නටාගෙන යනවාද? එහෙම ගියොත් කොහොමද වෙන්නේ? පිස්සු කියලා හිතනව නේද? නමුත් යම් විදිහකින් සංවරකම යන්න උගන්වනවද නැද්ද? ඈ? උගන්වනව නේද? ආන් ඒකේ තියෙන. දැන් ඕගොල්ලන්ගේ ඇඳුම් පැළඳුම් වල යම් පිළිවෙලකට ඕගොල්ලෝ ගෙදර අඳින ඇඳුමයි පිටදී වෙනයි නේද? ගෙදර යම් පහසුකම් අපි හිතමු පිරිමි කට්ටිය ගෙදරදී ෂර්ට් එකක් නැතුව ඉන්නවනේ. එළියට බයිදී ෂර්ට් එකක් ඇඳ ගන්නව නේද? ආන් ඒ වගේම තමයි. එළියටත් යනකොට ෂර්ට් එක නැතුව යනවනම් එතන පොඩි අපහැදීමක් එනවනේ. අන්න ඒ වගේ. නේද? භික්ෂුන් වහන්සේලාට එතකොට ඒ සියල්ල සිල් පද විදිහට තියෙනවා. උපාසකයන්ට සිල් පද විදිහට පනවලා නැතුවට ඒ දේවල් ඒ විදිහට කරන්න ඕන. එතකොට භික්ෂුන් වහන්සේට සිල් පද විදිහට සේකියා කියලා පනවලා තිබෙනවා. ඊට අමතරව දෛනිකව කළ යුතු කටයුතු සියල්ල වත්තක්ඛන්දේ කියලා වත් පිළිවෙත් පිළිබඳ වෙනම දේශනා මාලාවක් දීර්ඝ දේශනා මාලාවක් තියෙනවා. ඒ සියල්ලම ගෙවල් දොරවල කරන කටයුතුමයි තියෙන්නේ. දැන් වැසිකිලි සෝදන එක. කෑම කාමරේ පිරිසිදු කිරීම. ගෙවල් වල මකුළු දැල් කඩන එක, අතුපතු ගන්න එක. ඒ ඔක්කොම තියෙනවනේ. ඒ ඔක්කොම භික්ෂුන්ව පනවනවා. මේ විදිහට කරන්න ඕන කියලා. ඒතර ඒ කටයුතු කිරීමේදී සිත සංවර වෙනවා. නිවැරදි ආකාරයෙන් කරනවා නම් ඒකයි ඒකට සීලයක් කියලා කියන්නේ. ඒතර ඒ වත් පිළිවෙත් කිරීමෙන් ඇතිවෙන සංවර භාවය සමාදන් වෙන සිල් පද ආරක්ෂා වෙන්න උදව් වෙනවා. වත් පිළිවෙත් කිරීමෙන් එමෙත්තන් gedara dore කටයුතු හොඳින් කරනකොට සිතේ රාග දේශ මොහ තුනී වෙනවා, පාලනය වෙනවා. රාග දේශ මොහ පාලනය වෙනකොට සමාදන් වෙච්ච සිල් පද තියෙනවනේ, ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, අන්නේ සිල් පද ආරක්ෂා කරගන්න පුළුවන්. දැන් ආදි බ්‍රහ්මචාරීක සීලය කියලා කියන්නේ සමාදන් වෙන සිල් පද තියෙන ඕගොල්ලනේ. ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම. අන්නේ සීලය බ්‍රහ්මචාරීට මුල් වෙන සීලය. ඒතරේ බ්‍රහ්මචාරීට මුල් වෙන සීලය අඛණ්ඩව, කඩ නොවි, සිදුරු නැතුව, කැලලි නැතුව, කබර නැතුව ආරක්ෂා කරගන්න ඕන. ඒතරේ සමාදන් වෙන සිල් පද ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, වැරදි කාමසෙන් වැළකීම ආදී සිල්පද කැඩෙන්නේයි තරහ අවිසුනාම කැඩෙනවා නේද? රාගය අවිසුනාම ඒ සිල්පද කැඩෙනවා. බය තැති ගැනීම වැඩිනවා කැඩෙනවා. ඊර්ෂ්‍යාව කුහකකම වැඩිනවා ඒ සිල්පද කැඩෙනවා. ඒතර රාග දේශ මොහ බලවත් වෙනකොට ඒ සිල්පද කැඩෙනවා. ඒතර ඒ රාග දේශ මොහ තුනී වෙනකොට සමාදන් සිල්පද ආරක්ෂා වෙනවා. ඒතර රාග දේශ මොහ බලවත් නොවි තුනී වීම පිණිස දෛනිකව කරන වතපිළිවෙත විදිහට පෙන්වන එමෙත්නම් ගිහි උපාසකයාගේ දෛනික කටයුතු යහපත්ව කිරීම උපකාර වෙනවා රාග දේශ මොහ තුනී වෙන්න. දැන් බලන්න ඔබගේ රස්සාව ඔබ ඊටා හොඳින් කරොත් ඔබේ හිතේ සංසිඳීමක් එනවද නැද්ද? ඔබ රස්සාව අයහපත්ව කරනවා. සිත සංසිඳනවද? සිත කලබල වෙලා යනවද? ඔබ gedara dora කටයුතු ඊටා හොඳින් කරොත් හිත සංසිඳනවද නැද්ද? සංසිඳනවා. gedara dora කටයුතු උවමනාවකට එපාකට කළොත් මොකද වෙන්නේ? සිතේ සංසිඳීම නැති වෙනවා. ඔබගේ අන්නගේ සංසිඳීම නැති වෙනවා. ඒ කියන්නේ රාග දේශම බලවත් වෙලා. එතකොට සිතේ සංසිඳීම නැති වුනහම රළු වචන එනව නේද නිකම්ම? වචනේ රළු වෙනවනේ. කායික ක්‍රියා රළු වෙනවනේ. අන්න එතකොට සමාදන් සිල්පද බිඳෙනවා. එතකොට සමාදන් සිල්පද ආරක්ෂා වෙන්න රාග දේශ මොහ තුනී වෙන්න ඕන. රාග දේශ මොහ තුනී වෙන්නේ දෛනිකව කරන කටයුතු ඉතා හොඳින් උනන්දුවෙන් කරනකොට. ඉතා හොඳින් දෛනික කටයුතු කරනකොට සිත සංසිඳනවා. ඒකට කියනවා අபிසමාචාරී සීලය. ඒ විදිහට සංසිඳුණු සිතෙන් යුක්තව සමාදන් වෙච්ච මූලික සිල්පද බඹසරට මූලික වෙන සිල්පද ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, වැරදි කාමසයෙන් වැළකීම, බොරුවෙන් වැළකීම, මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම මේ කින සිල්පද ආරක්ෂා වෙනවා. ඒතර සීලය සම්පූර්ණයි. ආන්ගේ විදිහ සීල ආරක්ෂා කිරීම තමයි
සීලමය ආනිසංසයෙන් යුක්ත වෙනවා කියලා කියන්නේ. පැහැදිලිද? දැන් ඔබට පුළුවන් වෙන්න ඕන. දැන් බෑ කියලා කියන්න කිසිම හේතුවක් නැහැ. දැන් ඔබට භාෂා දැනුම නැතිකම, මතකේ නැතිකම, gedara වැඩ. දැන් gedara වැඩ ඔබට බාධාවද ආශිර්වාදයක්ද? මේ දැනුම අපි තිබුණොත් අපට මේ නිවැරදි දහම් දැනුමින් යුක්ත කෙනාට gedara වැඩ බාධාවක්ද ආශිර්වාදයක්ද? රස්සාව බාධාවක්ද ආශිර්වාදයක්ද? දැන් ඔබට පේනවද බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ මේ මිනිසයාට හිතවත් එකක් මිසක සමාජයට හිතවත් එකක් මිසක සමාජයේ අභිවෘද්ධිය දියුණුව යහපත පිණිස දායක වන දෙයක් මිසක සමාජයට අහිතවත් සමාජයට බාධා කරන පෞල් ජීවිතවලට බාධා තියෙන දෙයක් නෙමෙයි කියලා. එහෙම නැත්තම් දැන් අපි මේ නිවැරදි දැනුම නැත්තම් අපිට මොකද හිතෙන්නේ? ලෝකයා මොකද කියන්නේ? මේ ධර්මයේ බාධාවක්. ඇයි? දරුවා අතහැරලා මිනිස්සු යන්නර භාවනා කරන්න. දරුවන්ගේ වැඩ අතහැරලා ඔන්න අම්මලා වැඩ භාවනාවට යනවා කියලා චෝදනා එනවා නේද? මිනිස්සයාගේ වැඩ අතහැරලා මිනිස්සයා බඩගින්නේ අන්න බිරිඳ භාවනාවට ගිහිල්ලා කියලා චෝදනා එනවා නේද? ඒ වැරදි ක්‍රමයක් කරන චෝදනා කීම සාධාරණයි. මිනිස්සයාට උදව් කිරීම සීලය. දරුවා බලා ගැනීම සීලයට අයිති එකක්. සීලය අතහැරලා භාවනා කරට භාවනා වෙන්නේ නැහැ. එහෙමනම් සීලම වැඩ අතහැරලා භාවනා කරලා පුළුවන් දිනු වෙන්නේ නැහැ නේද? ඈ? වෙන්නේ නැහැ. පැහැදිලිද? එහෙනම් ඔයගොල්ලෝ කොහෙවත් අමුතුවෙන් දඟලන්න ඕනේ නැහැ. ඔබේ සීලය සුරක්ෂිත වෙන්නේ ඔබ වැඩ කරන කොටයි. ළමයි අඩුවෙන් ඉන්නවට වඩා ළමයි වැඩියෙන් ඉන්න එක සීල් සුරක්ෂිත කරන්න උපකාර වෙනවා. වැඩ අඩු කෙනාට වඩා වැඩ වැඩි කෙනාට ඒක සීල් ආරක්ෂා කරන්න උදව් වෙනවා ගෘහයේ ඉන්න අයට. රස්සාවේ රාජකාරී වගකීම් නැතුව නිකම්ම ඉන්නවට වඩා වගකීම් සහිත ජීවිතයේ සිල් සුරක්ෂිත කරන්න උපකාර වෙනවා. පැහැදිලිද? ඒ නිසා තමයි අපේ අතීතයේ හිටපු මුතුන් මිත්තෝ මහා වැව් හදලා අදටත් මේ රට පෝෂණය කරන්න ඒගොල්ලන්ගේ දහඩියෙන්. ඒගොල්ලෝ සිල් සුරක්ෂිත කරපු ශ්‍රාවකයෝ. අද සිල් නැති අය හදන ඇල දොල මං මාවත් වල අපට පහෝදාටවත් යන්න බෑනේ. ඇයි? සීලය නැහැ. ඇයි ඒගොල්ලෝ හිතන්නේ වැඩ ඉවරලා පස්සේ සිල් ගන්නම්. පස්සේ සිල් ගන්න බෑ. සීලේ තියෙන වැඩ කරන තැන, දරුවන් හදන තැන, ගොවි පොලේ, වැඩ පොලේ තමයි සිල්වතුන් ඉන්නේ. එයයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. බුදුරජාණන් වහන්සේ මිනිසයාට හිතවත් ධර්මයක් කිව්වා මිසක මනුෂ්‍යත්වයේ දියුණු කරන ධර්මයක් කිව්වා මිසක මණිකක් උපමට්ටම් කරන්නා වගේ මිනිසයාගේ දුසිල් බව අයින් කළා සිල්වත් ගුණගරුක මිනිසුන් බිහි කරන ධර්මයක් කිව්වා මිසක මිනිසයා දේවත්වයට පත් කරන ධර්මයක් කිව්වා මිසක කවදාවත් කොතනකවත් මිනිසුන්ට අහිත පිණිස ධර්මයක් බුදුරජාණන් වහන්සේ පෙන්නලා නැහැ. මේ ධර්මයේ දන්නවනම් සිළු දෙනා දිවි දෙවෙනි කොට මේ ධර්මයේම පුරුදු කරනවා. එහෙම පුරුදු කර මිනිසුන්ගෙන් තමයි අදත් අපි බත් කන්නේ. අපේ ලංකාවේ හිටියා හැම මිනිස්සු. ඒ බාසුන් නැහැලා කුඹුරු වැඩ කර කට්ටිය ගොවියෝ ඒගොල්ලෝ තමයි ඒ කාලේ සිල් රැක්කේ. ඒගොල්ලෝ තමයි ඒ කාලේ ශ්‍රාවකයෝ. ඒගොල්ලෝ තමයි වැව් පොකුණු හැදුවේ. ඒගොල්ලෝ තමයි කුඹුරු අස්සද්දුවේ. ඒගොල්ලෝ අස්සද්දපු කුඹුරු තාම තියෙනවා. ඒකෙන් තමයි අදටත් අපි බත් කන්නේ. අද අපිට පුළුවන් වුණාද එක කුඹුරු කෑල්ලක් අස්සද්දන්න? අපිට පුළුවන් වුණාද එක ඇල මාර්ගයක් හදන්න? මෙච්චර දියුණු තාක්ෂණය ගාලා කියනවා. පුළුවන් වුණාද? හේතුව මොකද්ද? තාක්ෂණයේ තියෙන හිතක භෞතික තාක්ෂණය නෙවෙයි මිනිස්සයා බලවත් කරන්නේ. සිතේ තාක්ෂණය. ඒ තාක්ෂණය තමයි සීලෙන් ඇති වෙන්නේ. එදා සිල්වත් ගුණවත් මිනිසුන් මහා වැව් පොකුණු හැදුවේ. මහා මන්දිර හැදුවේ. අදත් ඒ වයින් තමයි අපේ රට පවතින්නේ. නේද? ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නොදත්කමේ සාපයයි අද අපට තියෙන්නේ. ධර්මයේ නොදත්කමේ සාපය නිසයි අපි මේ දුකටපත් වෙලා තියෙන්නේ. රටක් විදිහට, ජාතියක් විදිහට, පවුලක් විදිහට, මිනිස්සු විදිහට සිළු දෙනා දුකටපත් වෙලා. නේද? ධර්මයේ නොදත්කම. ධර්මයේ දැනගෙන හිටනනම් පවුල් විදිහට වේවා, පුද්ගල විදිහට වේවා, ගම් විදිහට වේවා, ජාතින් විදිහට වේවා බබලෙනවා. අපි අහලා තියෙනවා අපි පිටරට හාල් ලැබුවා කියලා කලින්. නේ? ඒක බොරුවක් වෙන්න බෑ නේද? නේද? බොරුවක් වෙන්න බෑනේ නේද? ඒකේ නටමුන් තියෙනවනේ. අදටත් අපි කන්නේ ඒ හාල් නම්. දැනට ඒ පරණ මිනිස්සු හදපු වැව් පොකුණු කීයක් අපි අතහැරලාද? නේද?
එහෙනම් ඒ සිල්වතුන් ධර්මයේ දැනගෙන හිටියා. අපි ධර්මයේ දැනගත්තොත් අපි සිල්වතුන් බවට පත් වෙනවා. දැන් බලන්න ධර්මයේ දන්න කී දෙනෙක් තමාගේ දරුවාට කෙරෙහි අකමැත්තක් තියෙනවා. දරුවෝ නිසා මට භාවනා කරගන්න බෑ. අම්මලා තාත්තලා කෙරෙහි අමනාපයෙන් ඉන්නවද සමහරු නේ? හැබැයි ධර්මයේ දන්නවා. එහෙනම් ධර්මයේ නිවැරදි දන්නේ නැහැ නේද? ඒ නිසා තේරුම් ගන්න බඹසරට පැමිණෙන කෙනාගේ ආනිසංශය බඹසරට පැමිණුණු කෙනාට එසැනින් ලැබෙනදී වැඩි කල නොගොස් ලැබෙනදී අකාලික ලැබෙනදී ධර්මයේ ආනිසංශය බඹසර ජීවිතයේ ආනිසංශය සීලය ජීවිතේ පුරාම මේ සීලය තියෙනකොට ජීවිතේ බැබලෙනවා. ඉතින් ඒ බඹසර ඒ සීල ආනිසංශේ අංග දෙකක් තිබෙනවා. පළමු අංගය මොකද්ද? ආභිසමාචාරී සීලය. ඒ සීලය කුමක් පිණිසද පනවන්නේ? අපහැදුණු අයගේ පැහැදීම පිණිස. දැන් බලන්න ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකින් විතර ඔබගේ ගේ දොර කිලිටි නම් ඔබගේ ගේ දොර අප්‍රසන්නයි නම් පිටින් එන අන්‍යාගමිකෙක් මොකද හිතන්නේ? පිටින් කවුරු ආවත් මොකද හිතන්නේ? පහදිනවද? පහදින්නේ නැහැ. ඔබේ ගේ දොර ඒ කියන්නේ මේ අලුත් කරලා මේ ගොඩාක් වටිනා බඩමුට්ටු තියාගෙන නෙමෙයි මම කියන්නේ. ලස්සනට මකුළු දැල් කඩලා අතුපතු ගාලා පිරිසිදුව තිබාගෙන විතරයි මේ කියන්නේ. නැත්නම් ඔයගොල්ලෝ ගිහින් අද ගිහින් සාප්පු වලින් බඩමුට්ටු ගිහින් පුරවන්න එපා. අපිට මේ ගෙවල් ලස්සන තියාගෙන සාමින්වාස කිව්වා මේ මිසු අපහදී කියලා අම්මලාට කියලා අලුත් ඇඳුම් ගන්න ඒව දඟලන්න එපා. තියෙන ටික ලස්සන කර ගැනීම ගොඩක් වෙන්නේ එහෙම නේද? අපිට සාමාන්‍යයෙන් ලේසියට හිත ලිස්සලා යනවා. ඇවිදගෙන යන වඩා හොඳයි ලිස්සලා යන්නේ කියලා හිතනවනේ. නේද? එහෙම හිතනව නේද? මොකද ඒතර වෙන්නේ? වැටෙනවා. අමාරුනත් ඇවිදලා යන්න ඕනේ. ඒතර වැටෙන්නේ නැහැ. හිතනවා ලිස්සලා යන්නේ හොඳයි ඇවිදිනට වඩා සැනින් වැටෙනවානේ. ඒ වගේ මේ හරි විදිහට කරන්න. ඒතර ඔයගොල්ලෝ ගෙවල් දොරවල් ඊවිදිහට ලස්සනට පිරිසුදු තිබ්බොත් එන කෙනෙක් පහදිනව නේද? හතර වුණත් පහදින ශා මේගොල්ලෝ මොනවද හොඳට ඉන්නවනේ කියලා හිතනවනේ. ඒක තමයි අපහැදුන පහදිනවා. පැහැදුණු කෙනා සතුටු වෙනවා. හරි ලෝස හොඳයි කියලා. ඒතර මේ ආභිසමාචාරී සීලයේ මුළුමනින්ම අපහැදුණු අයගේ පැහැදීම පිණිසත් පැහැදුණු අයගේ පැහැදීම බලවත් කිරීම පිණිසත් පවතින්නේ. ඒතර ශ්‍රාවකයාගේ පිරිසුදු බාහිරින් පවා තිබෙන පිරිසුදු ක්‍රියාකාරකම් වලට මිසු පහදිනවනේ. අපිට ඔබ බෞද්ධ බුදුරජාණන් ශ්‍රාවකයෙක් විතර රාජකාරී කරන කෙනෙක්, රස්සාව කරන කෙනෙක්. ඔබ රස්සාව කරන තැන ඔබගෙන් සේවය ගන්න ආධුනිකව ආගන්තුකව එන කෙනෙක් ඉන්නවා. එයාට ඔබ සැරපරසව කටයුතු කරොත් ඒගොල්ලෝ පහදීද අපහදීද? මේගොල්ලෝ මහලකට බණ කතා කරනවා මෙන්න හැටි කියලා හිතනවනේ. නේද? දැක්කද ආගන්තුක වත දොස්සහිත උනහම දැන් බෞද්ධ වූ ඔබට ඔබගේ ගෙදරට හිඟන්නෙක් එනවා. දොර වහ ගන්නවා. උදේ පාන්දර හිඟන්නෙක් එනවා ජරාවට ඇඳගෙන ඔබ ලස්සනට ඇඳලා ගමනක් මංගල ගමනක් කියලා හිතනවා. මංගල ගමන නැකතට එළියට බහිනකොට හිඟන්නෙක් එනවා. එහෙම නැත්නම් අපි හිතමු ගමේ පිළිගන්නේ නැති මිනිස්සෙක් එනවා. ඕනතරම් වෙලා ඇතිනේ. ඈ? ඒතර ආගන්තුක එන කෙනා උදෙසා අපි කොහොමද හැසිරෙන්නේ? පැහැදිලිනේ? දැක්කද? ඒතර වත කියන එක අපේ සිත සංවර වීම පිණිස පවතින පිළිවෙත අපි දැනගන්න ඕන නේද? ඒතර ඒ ආගන්තුක එන තමා උදේ කරා එන කෙනා සතුට වෙන විදිහට අපි හැසිරුණාම ඔහු පහදිනවා. හොඳ මිනිස්සු. ඇත්තනේ නම් මේගොල්ලෝ බුදුරජාණන් ශ්‍රාවකයෝ කියන ඇත්තනේ කියලා හිතනවනේ. එහෙම නැත්නම් මේගොල්ලෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියනවා වෙන්න බැරි එකක් කියනවා. මොකද බුදුරජාණන් වහන්සේ කෙරේ තියෙන පැහැදීම නැති කරන්න බෑ. ඒක නැති කරන්න බෑ. අපි මේ බෞද්ධ කියන අය සියලු දෙනාම අසංවරුණත් බුදුරජාණන් වහන්සේ කෙරේ තියෙන පැහැදීම අයින් කරන්න බෑ. ඒක මිසුතුල් පිළිහිටලා තියෙනවා. ඒකනේ දැන් බලන්න මේ වර්තමාන සමාජයේ කොච්චර කැළඹිලි තියෙනවද? උපාසක අය අතර භික්ෂුන් අතර නමුත් බුදුරජාණන් වහන්සේ කෙරේ පහදින්නේ නැහැනේ. ඒ අයටම නේ අපහදින මිනිස්සු. බුදුරජාණන් වහන්සේ කෙරේ පැහැදිලි නැති වෙලා යන්නේ. ඒ කීර්තිය ඒක හොල්ලන්න බැරි එකක්. අපහදින්නේ දුර්වල මිනිසයා කෙරෙහි. ධර්මයේ හරියට පුරුදු නොකරන කෙනා කෙරෙහි අපහදින්නේ. අපි වැඩි කරා කියලා භාග්‍යතුන් වහන්සේට අපහදින්නේ නැහැ කවුරු.
නමුත් ධර්මයේ අද බෑ කියලා හිතනවා. මේ මිනිසුන් අපහදිනවා. අපහැදුනන් පස්සේ ඒ අපහැදීම ශාසනය කිරි පිහිටනවා. ඊට පස්සේ එයාගේ ඒ අපහැදුන කෙනාගේ සිත කෙලසෙනවා. ඒකයි වෙන්නේ. එයාගේ හිතත් රාග දේශ මොහ ඉපදිලා. පැහැදුන කෙනාගේ ඒ රාග දේශ මොහ තුනී වෙනවා. එයාගේ හිතට පහසුවක් ඇති වෙනවා. ඒ නිසා මේ පැහැදීම ඇතිවීම පිණිස පෙන්නපු පනවපු මේ ආභිසමාචාර ශීලය තේරුම් අරගෙන ඒක හොඳට පුරුදු කරගන්න. අපි අවස්ථාව ලැබුණොත් තවත් ඉදිරියේදී මේ සීල්පද ආදී දේවල් කතා කරන්න පුළුවන් වෙයි. නමුත් ඔයගලන්ට එච්චර අවශ්‍ය නැහැ කියලා මම හිතනවා. දල වශයෙන් හිතන්න ගෙදර වැඩ කටයුතු. ඒතර ඉවරයිනේ. ගෙදර දොරේ කටයුතු සියල්ලම ආභිසමාචාර ශීලයට සම්බන්ධයි. ඊට පස්සේ රස්සාවේ කටයුතු. ඒතර දෙකම ඔබට ආශිර්වාදයක්. ඒක බාධාවක් වෙන්නේ නැහැ ධර්මයේ පුරුදු කරන්න. එතකොට ඒ සීලය අபிසමාචාරී සීලය සම්පූර්ණ වීමෙන් බ්‍රහ්මචාරීට මුල් වෙන සිල්පද දැන් ඔබට පංච සීලය සුරක්ෂිත කරගන්න උදව් වෙනවා. අபிසමාචාරී සීලය සම්පූර්ණ නොවි බ්‍රහ්මචාරී සීලය එතන බඹසරට මුල් වෙන සිල්පද ආරක්ෂා වෙන්නේ නැහැ. ඒක ඔබට හොඳට තේරෙනවා ඇති. gedara dore කියන්නේ gedara dore පොඩි කටයුත්තකදී අපිලිවෙල නිසා ඇතිවෙන ගැටුම් තියෙන ගෙවලනේ නේද? කණ්ඩ බොණ්ඩ උයන් ටිකත් ගැටුම් ඇති කරගන්නෝනේ. ගෙවල වල අතුපතු ගන්න ටිකත් ගැටුම් ඇති කරගන්නවා. රෙදි ටික හොදන්න ටිකත් ගෙවල වල ගැටුම් ඇති වෙනවනේ. ඒතර නිකම්ම රළු වචන පිට වෙනවනේ. අන්තිමට ගෝරි දක්වා රණ්ඩු දක්වාත් යනවනේ. ඒතර මොකද සිල්පද වලට? නැක්කද අபிසමාචාරී සීලය අසම්පූර්ණ නිසා සිල්පද බිඳිලා යනවා. අபிසමාචාරී සීලය සම්පූර්ණයි නම් රළු වචන එන්නේ නැහැ. රළු කායික ක්‍රියා මතුවෙන්නේ නැහැ. එහෙනම් අபிසමාචාරී සීලය සම්පූර්ණ වීමෙන් සිල්පද සම්පූර්ණත්වයටපත් වෙනවා. ඒක තමයි සීලමය ආනිසංසයේ ස්වභාවය. සීලය සම්පූර්ණ වීමෙන් සමාධිය ඉපදිනවා. සමාධිය සම්පූර්ණ වීමෙන් ප්‍රඥාව ඉපදිනවා. ප්‍රඥාව සම්පූර්ණ වීමෙන් විමුක්තියටපත් වෙනවා. ඒකයි ධර්මයේ. ඒතර ඔබට දැන් කිසිම බාධාවක් නෙවෙයි ගෙදර වැඩ ළමයි අඬන එක, ළමයින්ට ලෙඩවීම, වැස්සර ළමයි තිමිලෙන එක, ඇඳුම් මඩ ගා ගැනීම කිසි බාධාවක් වෙන්න බෑ. නේද? ළමයි කෑ ගහන එක, ගෙවල් වල සෙල්ලම් කරන එක, විනෝද වෙන එක කිසි බාධාවක් විය නොහැකි ඔබට දැන්. එහෙම වෙන්න බෑ නේද? දැන් අපි බාධා කිව්ව දේ බාධා නෙමෙයි ආශිර්වාද. දැන් ඔබට දුක හිතේ අපරාධය අපි හොඳ ගමනක් එන්න දෙවෙනක නිකම්ම ගියානේ. නේද? දැන් ඔබ දීර්ඝ ගමනක් ආවා ආවිස ගෙවන්න නේද? ඒ කාලේ ඔබ හිස් අතින් ආවනේ. ඕන දේ කරගත්තේ නෑ නේද? තාම කාලේ තිනවා බය වෙන්න එපා. දැන් ආපස්සට ගිහින් ආයෙ ඔබට එන්න බෑ. නේද? ඔබට දුක හිතේ ඇත්තටම. මෙච්චර කලක් අපි ළමයි බැලුවා අපි හිතේ මෙතන සීලේ නෑ කියලා අපරාධ කියලා ඔබට හිතෙයි. කරන්න දෙයක් නෑ. දැන් හරි නැත ආපස්සට යන්න බැරි නිසා මෙතෙන් පටන් මේ ගමන හොඳින් යන්න. රස්සාව බාධාවක් කියලා හිතන්න එපා. මේ gedara වැඩ බාධාවක් කියලා හිතන්න එපා. දැන් පටන් ගත්තොත් ඔබට ඉදිරියට ඉතා දීර්ඝ ගමනක් ඔබට තිබෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා කතංච භික්ඛවේ පඤ්ඤූතරං හෝති මහණෙනි ප්‍රඥාව උතුම් දේ වෙන්නේ කොයි විදිහටද? ඉද භික්ඛවේ මයා ශාවකානං ධම්මා දේශිතා සබ්බසෝ සම්මා දුක්ඛක්ඛයාය මහණෙනි මාගේ ශ්‍රාවකීන්ට සියලු දුක් ඊතා හොඳින් ක්ෂය වීම පිණිස ධර්මයේ මම විසින් දේශනා කරනු ලබ තිබෙනවා. යත යත භික්ඛවේ මයා ශාවකානං ධම්මා දේශිතා සබ්බසෝ සම්මා දුක්ඛක්ඛයාය තථා තථාස්සතේ ධම්මා පඤ්ඤාය සමවෙක්ඛිතා හොಂತಿ. මහණෙනි මම විසින් ශ්‍රාවකයාට ඊතා හොඳින් දුක් ක්ෂය වීම පිණිස යම් යම් ආකාරයෙන් ධර්මය කියා තිබෙනවද? ශ්‍රාවකයා ඒ ආකාරයෙන් ධර්මයේ නුවණින් විමසනු ලැබ සිටිනවා ලබනවා. එවං කෝ භික්ඛවේ පඤ්ඤූත්තරං හෝති. මහණෙනි එයයි ප්‍රඥාවේ උසස් භාවය. මොකද්ද ප්‍රඥාවේ උසස් භාවය? බුදුරජාණන් පෙන්නනවා මහණෙනි මා ශ්‍රාවකයන්ට ඊතා හොඳින් දුක් ක්ෂය වීම පිණිස වන ධර්මය දේශනා කර තිබෙනවා. මා විසින් ඊතා හොඳින් දුක් ක්ෂය වීම පිණිස ශ්‍රාවකයාට යම් යම් ආකාරයෙන් ධර්මයේ දේශනා කර තිබෙද්ද ශ්‍රාවකයා ඒ ආකාරයෙන් ධර්මය නුවණින් විමසා බලමින් සිටිනවා බලනු ලබනවා. මහණෙනි මෙයයි
ප්‍රඥාවේ උතුම් බව. පැහැදිලිද? හා. දැන් භාගතුන් වහන්සේ ඊතා හොඳින් දුක් ක්ෂය වීම පිණිස දේශනා කළ ධර්මයේ කුමක්ද? චතුරාර්ය සත්‍ය ධර්මය. කුමක්ද මේ ධර්මය? දුක්ඛාර්ය සත්‍යය, දුක්ඛ සමුදයාර්ය සත්‍යය, දුක්ඛ නිරෝධාර්ය සත්‍යය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය. එතන භාගතුන් වහන්සේ යම් යම් ආකාරයෙන් මේ ධර්මයේ කියා තිබෙනවා. දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදයාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍ය. මේ ආකාරයෙන් හතර ආකාරයෙන් ධර්මයේ තියෙනවා. ඊළඟට දුක්ඛාර්ය සත්‍යත් විවිධ ආකාරයෙන් පෙන්වනවා. නේද? දුක්ඛාර්ය සත්‍ය පෙන්වනවා, ස්කන්ධ විදියට පෙන්වනවා, ආයතන විදියට පෙන්වනවා, ධාතු විදියට පෙන්වනවා. නේද? විවිධ විදියට පෙන්වනවානේ. දුක්ඛ සමුදයත් එහෙමයි. දුක්ඛ නිරෝධයත් එහෙමයි. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍යත් යම් යම් ආකාරවලින් පෙන්වනවා. ඒතර ශ්‍රාවකයා ඒ ආකාරයෙන් නුවණින් විමසා බලනු ලබනවා. දැන් බලන්න බුදුරජාණන්සේ ධර්මය තම තමන්ට නැන්න පමණින් විමසා බැලිය හැකි එකක් නේද? නේද? ඒතර අපිට භාගතුන් වහන්සේ පෙන්වා තිබෙන ධර්මතා හතර අපට ඒ ආකාරයෙන් විමසා බැලීමට අප තුළ පුරුද්දක් තියෙන්න ඕන. ඊළඟට භාගතුන් වහන්සේ පෙන්වා දෙන මේ ආර්ය සත්‍ය හතර, චතුරාර්ය සත්‍ය ධර්මය ආර්ය සත්‍ය හතර ගැන යම් දැනුමක් ඇද්ද? එය තමයි ප්‍රඥාව. ආර්ය සත්‍ය හතර ගැන යම් අවබෝධයෙන් යුක්ත මිනිසෙක් ඇද්ද? ඔහු ප්‍රඥාවන්තයා. ඒකයි මේ ප්‍රඥාව විදිහට පෙන්වන්නේ මේ ධර්මයේ තුල ප්‍රඥාව විදිහට පෙන්වන්නේ ආර්ය සත්‍ය හතර. දැන් බලන්න ඊටා හොඳින් දුක් ඡය වීම පිණිස පැන වූ ධර්මයයි මේ පෙන්වන්නේ. ඊටා හොඳින් දුක් ඡය වීම පිණිස කොමක්ද පෙන්වා දුන්නේ? ආර්ය සත්‍යය. ඒතර ආර්ය සත්‍ය තුල පෙන්වන ධර්මයන් නුවණින් විමසා බැලීම අප තුල තියෙන්න ඕන. ආර්ය සත්‍ය පිළිබඳ නුවණින් විමසීමක් අප තුළ නැත්නම් ප්‍රඥාව උසස් දෙයක් බවට පත් වෙන්නේ නැහැ අපේ ජීවිතයේ. පැහැදිලිද? දැන් බලන්න දැන් ආර්ය සත්‍ය විවිධ විදිහට පෙන්නනවා. දැන් අපි හිතමු අපි ගමු අපට ලේසි විදිහට මම කියන්නම්. අපට ලේසි විදිහට දුක්ඛාරිය සත්‍ය අපට කොහොමද සමීපයි. දුක්ඛාරිය සත්‍ය සමීපයි. බලන්න අපට භාග්‍යතුන් වහන්සේ පෙන්වාන දෙනවා වයසට යෑම දුකක්, ලෙඩවීම දුකක්, මරණයටපත් වීම දුකක් කියලා පෙන්වා දෙනවා නේද? ප්‍රියන්ගෙන් වෙන්වීම දුකක්, අප්‍රියන් හා එකතු වීම දුකක් කියලා පෙන්වා දෙනවා. එතන මේ දුක්ඛාරිය සත්‍ය කුමරදයිද? ප්‍රඥාවට. එතන යම් කෙනෙක් තුල මේ දුක්ඛාරිය සත්‍ය ගැන අවබෝධයක් තිබෙනවා නම් ඔහු ප්‍රඥාවන්තයෙක්. එතන ප්‍රඥාව ඔහු තුල ප්‍රඥාවක් තිබෙනවා නම් ඔහු ඒ උසස් දේ බවට පත් කරනවානේ. නේද? අපි හිතමු අපට රත්තරන් තියෙනවා. දැන් ඔබට රත්තරන් තියෙනවා. ඔබ ඒ රත්තරන් උසස් දේ බවට පත් කරගෙන ගන්නවද? යකඩ කෑල්ලක් උසස් කර ගන්නවද? ඔබට රත්තරන් මාලෙකුයි තඹ මාලෙකුයි තියෙනවා. නැත්නම් රත්තරන් මාලෙකුයි රිදී මාලෙකුයි තියෙනවා. ඔබ වඩාත් උසස් විදියට පවත්ත ගන්නේ කෝකද? අලුත් පුටුවකුයි දිරපු පුටුවකුයි තිබෙනවා. ඔබ ශාලයේ වඩාත් හොඳින් ඒක පෙන්වන්නේ කොයිකද? අලුත් සාරියකුයි දිරපු පඬරල් වෙච්ච එකකුයි තියෙනවා. ඔබ වඩාත් උසස් විදියට භාවිත කරන්නේ කෝකද? අපහැදිලි නෑ නේ මේවා. දැන් ඔබට යම් දැනුමක් තිබෙනවා. ඒ දැනුමින් වඩා උසස් දෙයක් තිබෙනවා, සාමාන්‍ය දෙයක් තිබෙනවා. ඔබ කෝකද උසස් විදියට භාවිත කරන්නේ? දැන් ආර්ය සත්‍ය පිළිබඳ දැනුම සහ අපේ සාමාන්‍ය ජීවිත අවබෝධයට ලැබෙන දැනුම තියෙනවා. ජීවිතයේ සාමාන්‍ය ජීවිතයේ දිනන්න අපට නේද? කුඹුරු කොටන්න අපි දැනුමක් තියෙනවා. වී වපුරන්න දැනුමක් තියෙනවා. බත් මාළු යා ගන්න දැනුමක් තියෙනවා. මූණ හොද ගන්න දැනුමක් තියෙනවා. කොණ්ඩේ පීර ගන්න දැනුමක් තියෙනවා. ඇඳුම් ඇඳ ගන්න දැනුමක් තියෙනවා. නේ? ගණන් හදන්න, කතා පවත්වන්න දැනුමක් තියෙනවා. භාෂාව දැනුමක් තියෙනවා කියලා අපි හිතමු. ඒ අතර අපට මේ
රාගේ දුරු කරගන්න අපායෙන් නිදහස් වීම පිණිසමන දැනුමකුත් තියෙනවා. කොයිකද වඩා වටින්නේ? බත්මාළු වෙන දැනුම, ගණන් ශාස්ත්‍රය ගැන දැනුම, බේත් හේත් කරන දැනුම, මුදල් උපයන දැනුම, පිරිස අතරේ ගිහිල්ලා කතා කරලා අපිට කතා කරන දැනුමක් තියෙනවනේ නේ. පිරිසක් අතරේ කතා කරන දැනුම තියෙන. වැඩි දැනුම තියෙන කෙනා ඉස්සරහට යනවනේ. කායික හැකියාව, සටන් කලාව කියන්නේ. වැඩි හැකියාව තියෙන ඉස්සරහට එනවනේ. සල්ලි භාග හැකියාවක් තියෙනවා. ඉස්සරහට යනවනේ. මේ හැකියාව මේ දැනුම් අතර අග්‍ර වෙන්නේ මොකද්ද? අපායෙන් නිදහස් වීම පිණිස වන දැනුම, ධර්මය. දැන් ඔබ බහුල වශයෙන් භාවිත කරන්නේ කොයිකද? ඔබ වඩාත් අගය කරලා භාවිත කරන්නේ කොයිකද? අහුණානේ? කොයිද ඉන්නේ කියලා දැන් තේරෙනව නේද? අන්න වැඩි. අපි වඩාත් වටිනා දේ කියලා භාවිත කරන්නේ කොයිකද? වටිනා ආභරණ තියාන, වටිනා ඇඳුම් තියාන කඩමලු ඇඳ ගන්නවා වගේනේ. වටිනා සලුපිලි තියාගෙන කඩමලු ඇඳගෙන ඉඳී මිනිස්සු ඉන්නේ. දැන් බලන්න අපි දැන් දුක්ඛාරි සත්‍ය. දැන් බුදුරජාණන් පෙන්නන්නේ ධර්මයේ ජීවිතේට ගලපන්න. දැන් බලන්නේ කොහොමද පෙන්නන්නේ? ඉද බික්කවේ මයාසාවකණං ධම්මා දේශිතා සබ්බසෝ සම්මා දුක්ඛක්ඛයාය යත යත බික්කවේ මයාසාවකණං ධම්මා දේශිතා සබ්බසෝ සම්මා දුක්ඛක්ඛයාය තථා තථාස්ස තේ ධම්මා පඤ්ඤාය සමවික්කිතා හොಂತಿ. මහණෙනි සියලු ඊතා හොඳින් දුක් ක්ෂේවීම් පිසමා ධර්මයේ දේශනා කළ තිබෙනවා යම් ආකාරයෙන්. ඒ ආකාරයෙන් ශ්‍රාවකයා ධර්මය නුවණින් විමසා බැලීමෙන් යුක්ත වෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ඒකල අපට පෙන්වා දෙනවා මේ විදිහට. දැන් දුක්ඛාර සත්‍ය පෙන්වා දෙනවා අපිට ඒකල යලි විස්තර කරනවා. මහණෙනි අපිට මරණයක් ගැන ආරංචි වෙනවා. එතකොට අපි හිතන්න ඕන මමත් මැරෙන කෙනෙක් කියලා හිතන්න ඕන. ලෙඩ වෙන කෙනෙක් අපට මුණ ගැහෙනවා. එතකොට මහණෙනි අපි හිතන්න ඕන මමත් ලෙඩ වෙන කෙනෙක්. ඒයින් නිදහස් වෙලා නැහැ. ඒ මොකද්ද ඒ කරන්න කියන්නේ? මරණයටපත් වීම දුකක් කියලා ධර්මයේ පෙන්නනවා. ඒ ධර්මයේ ජීවිතේ ගලපා බලනවා. මරණයටපත් වීම දුකක් කියන එක ප්‍රඥාව. ඒ ප්‍රඥාවෙන් ප්‍රඥාව ජීවිතේ ගලප ගන්නවා. එහෙනම් මරණයටපත් වූ කෙනෙක් දැක්කහම ඒක දුකක් කියලා දන්නවනම්, තේරෙනවනම්, දැනෙනවනම්, සිහි වෙනවනම් ප්‍රඥාව. ඒක ජීවිතේ ගලපනවා ප්‍රඥාව. මොකද්ද ගලපන්නේ කොහොමද? මමත් මැරෙන කෙනෙක්. නොමරි සිටින්නේ මරණයෙන් මම නිදහස් වෙලා නැහැ කියලා ගලප ගන්නවා. ඒකට මොකද්ද කියන්නේ? ප්‍රඥාව උතුම් දේ කරගෙන සිටිනවා කියන්නේ ඒකට. එතකොට ලෙඩ වෙන කෙනෙක් සම්බන්ධයෙන් ඒ විදිහට, මැරෙන කෙනෙක් සම්බන්ධයෙන් ඒ විදිහට, වයසට ගියෑම සම්බන්ධයෙන් ඒ විදිහට, ප්‍රියන්ගෙන් වෙන්වීම, අප්‍රියන් හා එකතු වීම, මේ කියන දුක්ඛාරි සත්‍ය ප්‍රඥාව විදිහට ඔබට පිහිටා තිබෙනවද? ඒ ප්‍රඥාව ඔබ ජීවිතයට ගලපා බලනවාද කියලා ඔබම දැන් දැනගත යුතුයි. එහෙම නැත්නම් ඔබ මොනවද ගලපන්න ජීවිතයට? ලස්සන කෙනෙක් දැකම හරි ලස්සන කෙනෙක්, ලස්සන සාරියක්, මමත් ඒ වගේ ලස්සන සාරියක් ගත යුතුයි. ලස්සන ගයක් දැක්ම ලස්සන ගයක්, මම ඊට වඩා ගයක් හදාගත යුතුයි. ලස්සන වාහනක් මමත් ඒ වගේ වාහනයක් ගත යුතුයි. අර මිනිස්සයා වගේ මම ඊට වඩා කතා කළ යුතුයි. ඒ මිනිස්සු සියල්ල මට අවනත විය යුතුයි. දැන් මේ සිතුවිලි වල අන්ත නේද මේ? අපට හිතෙන්නේ කොයි වගේ දේද? රස කෑමක් දැක්කොත් මීට වඩා හොඳ කෑමක් මං ගන්න ඕන. මීට වඩා හොඳ ගයක් මං හදා ගන්න ඕන. ඒවත් යම් කල්පනා කිරීමනේ. ඒතර අපි සාමාන්‍ය දැනුම අපට කල්පනා කිරීමනේ. ඒතර දැන් අපි කල්පනා කරන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලැබුණා ඒ විදිහට සාමාන්‍ය ව්‍යවහාර ජීවිතය තුළ අපට එන කල්පනාවන් ඉක්මවාගිය කල්පනාවක් අපට තියෙනවද? එහෙනම් අපේ කල්පනාව තුළ උසස් දේ බවට පත් වෙන්නේ බුරුබුරා නැගනක එන්නේ මොනවද? බත්මාළු පිසීමද, ඇඳුම් පැළඳුම් ඇඳීම, යාන වාහන ගැනීම, භවභෝග ගැනීම, එහෙම නැත්නම් බලය පතුර ගැනීම, කීර්තිය ඇති කර ගැනීම, මේ වගේ දේවල්ද බුරුබුරා අපේ හිතේ එන්නේ. අපට තොරෙන් අපේ හිත යට කරන් මතුවෙන්නේ ඒවද ප්‍රඥාව විදිහට බුදුරජාණන් පෙන්වූ දේ අපේ හිතේ මතුවේවි එනවාද? අනුන්ගේ ලස්සන අපට ගලපනවද? අනුන්ගේ ශාරිය අපට ගලප ගන්නවද? අනුන්ගේ ආභරණ අප ගලප ගන්නවද? අනුන්ගේ තරාතිරම් අපි ගලප ගන්නවද?
වයසට යෑම, ලෙඩවීම, මරණය, ප්‍රියන්ගෙන් වෙන්වීම, අප්‍රියන් හා එකතු වීම මේ ප්‍රඥාවට අයිති දේ අපට ගැළපි අපට එනවාද කියලා බැලිය යුතුයි. දැන් ওই ටික කරන්න gedara වැඩ බාධාවත්ද? රස්සාව බාධාවත්ද? බලන්න අපිම අපට විලංගු දාන අපි හොරු වගේ අපි හිර ගෙදරක ඉන්න හැටිනේ. නේද? අපිම විලංගු දාන හොරු වගේ ඉන්න අපට වෙලාව නැහැනේ. හාමුදුරුවෝ කියයි ඉතින් ඔබ වහන්සේලා හොඳට ඉන්න අපි දානෙත් දෙනවා. අපිට මේ ළමයි වැඩ වකර කර කොහෙද වකරන්නේ කියලා හිතනවනේ. නේද? නමුත් බලන්නකො අර දුෂ්ප්‍රඥාව ඉස්මතු වෙන්නේ නැහැටි. ප්‍රඥාව උත්තරීතර වෙන්නේ නැහැනේ අපේ. දුෂ්ප්‍රඥාව කෑම ගැනයි මේ ඉඩ කඩන් ගැන ඒවා මම ඒවා එපා කියනෝ නෙමෙයිනේ. නේද? ඒවා ඕන සාමාන්‍ය ජීවිතේට. දැන් මම කිව්වේ රිදියෙන් ආභරණයකුත් තියෙනවා, රත්තරන් ආභරණයකුත් තියෙනවා. පරණ ඇඳුමකුත් තියෙනවා, හොඳ ඇඳුමකුත් තියෙනවා. අපි උසස් කරන්නේ මොකද්ද? කැඩුණු පුටුවකුත් තියෙනවා, හොඳ පුටුවකුත් තියෙනවා. අපි උසස්ව තියන්නේ කොයි එකද? කැඩුණු පුටුව විසි කරන්න එපා. කවදාවත් එහෙම අපි කියලා නැහැ. එහෙම කියලා නැහැ. අපි ඔයගොල්ලෝ කලින් කියන හොඳට කෑම බීම කන්න ඕන. හොඳට ගෙවල් හදාගන්න අපි කියලා තියෙනවනේ. නමුත් මේ අතර උසස් සිතුවිල්ල මොකද්ද? අපේ සිත අපටත් හොරින් නැගලා එන සිතුවිල්ල මොකද්ද කියලා බලන්න. ඒතර පෙනේ ඔබේ ප්‍රඥාව උත්තරීතර දෙයක් විදිහට ඔබ තුල තියෙනවාද? එහෙම නැත්නම් ඔබ ශ්‍රාවකෙක් නොවේ. දුක හිතන්න එපා. සිහිනමවන්න එපා. යථාර්ථයට මුහුණ දෙන්න. gedara බඩමුට්ටු විසි කරන්න එපා. ඒවා පිරිසිදු කරන්න ඕනේ කියලා කලින්ම තියෙනවනේ. දැක්කද අපි රවටලා නැහැ බුදුරජාන් වහන්සේ. ගෙවල් ලස්සන තබා ගැනීම මුල්ම දේ. නේද? හොඳ ඇඳුම් පැළඳුම් ඇඳීම මුල්ම දේ. ඒකේ සිටයි බලන්නේ ප්‍රඥාව කොයිද තියෙන්නේ කියලා. ඒකනේ භාගතුන් වහන්සේගේ ධර්මයේ ඊටා යහපත් දෙයක් කියලා අපි නිතර නිතර කියන්නේ. මනුෂ්‍යයාට ඊටා හිතවත්, ඊටාම හිතකාමී, අර්ථකාමී, අභිවෘද්ධිය ඇති කරන, සියල්ලෙන් යහපත ඇති කරන ධර්මයක්. බබලෙන මිනිසුන් බාහිරත් අභ්‍යන්තරත් දෙකම බබලන මිනිසුන් නිර්මාණය කරන්නේ. කඩමළු වැඳගත්ත විලාප දෙන අය නෙමෙයි. ඒ නිසා ඔබ ඊටා හොඳ ගෙවල් ඔබට හදා ගන්න පුළුවන්. ඊටා හොඳ ඇඳුම් අඳින්න ඔබට පුළුවන්. ඊටා හොඳ සමාජ තත්ත්වයන් ඔබට ඇති කරගන්න පුළුවන්. බලන්න දැන් රජවරු ශ්‍රාවකතරපත් වුණා. ඒගොල්ලන්ට තුල අභිමානය තිබුණේ නැද්ද? ඒගොල්ලන්ට ආඩම්බරය තිබුණේ නැද්ද? ඒගොල්ලෝ හොඳ ඇඳුම් පැළඳුම් ඇඳේ නැද්ද? ඉතින් ඔබට තියෙන ඔබට පුළුවන්. හැබැයි තේරුම් ගන්න ඒ තියෙන Tamanගේ භවභෝගාදී ලස්සන තියෙන්න ඕන, හොඳින් තියෙන්න ඕන. ඒවා පරිහරණයකදී හිත කෙලෙසෙන්නේ නැතු තියෙන්න ඕන. ඊළඟට ඔබේ සිතේ ප්‍රඥාව ඉස්මතු වෙවි තියෙන්න ඕන. ඒකයි ශ්‍රාවකත්වය. පැහැදිලිනේ? පැහැදිලි. එතකොට දැන් ඔබ තේරුම් ගන්න ඔබ තුල ඉස්මතු වෙන්නේ ප්‍රඥාවද උසස් දේ බවට වෙන්නේ ප්‍රඥාවද කියලා තේරුම් ගන්න නිවර්දි වෙන්න. ඊළඟට බුදුරජාණන් පෙන්වා දෙනවා කතංච බික්කවේ විමුක්ති සාරං හෝති. ඉද බික්කවේ මයා ශාවකානං ධම්මාදේශිතා සබ්බසෝ සම්මා දුක්ඛක්ඛයාය. බලන්න කොහොමද පෙන්වා දෙන්නේ මහණෙනි මේ විමුක්ති සාරයෙන් යුක්ත වන්නේ කොහොමද? මහණෙනි මගේ ශ්‍රාවකීන්ට ඊතා හොඳින් දුකෙන් නිදහස් වීම පිණිස සියලු දුකෙන් නිදහස් වීම පිණිස වන ධර්මයේ දේශනා කර තිබෙනවා. යම් යම් ආකාරයෙන් මා ශ්‍රාවකීන්ට සියලු දුකින් නිදහස් වීම පිණිස වන ධර්මයේ දේශනා කර තිබෙයිද? ඒ ආකාරයෙන් ඒ ධර්මයෙන් විමුක්තිය ස්පර්ශ කරගෙන වාසය කරනවා. ඒ ධර්මයේ පුරුදු කරගෙන විමුක්තිය ස්පර්ශ කරගෙන වාසය කරනවා ශ්‍රාවකයා. මහණෙනි මෙයයි විමුක්ති සාරය. ඒක ටිකක් අමාරු තේරුම් ගන්නනේ. නමුත් මුල් ටික බලන්න. කොහොමද පෙන්වන්නේ? ඉද බික්කවේ මයා ශාවකානං ධම්මා දේශිතා සබ්බසෝ සම්මා දුක්ඛක්ඛයාය. කලින් වගේමයිනේ. මහණෙනි මා ශ්‍රාවකීන්ට ඊතා හොඳින් දුක් ඡය වීම පිණිසමන ධර්මයේ කියා තිබෙනවා. මොකක්ද ඒතරේ? චතුරාර්ය සත්‍ය ධර්මය. දැන් ඒ ටික ලේසි නේද? ඊට පස්සේ කොහොමද කියා දෙන්නේ? යතහ බික්කවේ මයා ශාවකානං ධම්මා දේශිතා සබ්බසෝ සම්මා දුක්ඛක්ඛයාය. මහණෙනි යම් යම් ආකාරයෙන් මා ශ්‍රාවකීන්ට
ඊතා හොඳින් දුක්ඛේ වීම පිස ධර්මයේ දේශනා කර තිබේද තතහ තතහස තේ ධම්මා විමුක්තියා පස්සිතා හොಂತಿ මහණෙනි මා යම් යම් ආකාරයෙන් මේ ධර්මයේ කියා තිබෙනවාද ඒ ආකාරයෙන් විමුක්තිය ස්පර්ශ කරගෙන සිටිනවා එවං කෝ භික්ඛවේ විමුක්තිසාරං හෝති පැහැදිලි ඒක ටික අමාරුයි නේද ඈ අමාරුයි නේද දැන් බලන්න බුදුරජාන් වහන්සේ ඊතා හොඳින් දුක්ඛ වීම පිණිස ධර්මයේ කියලා තියෙනවා. කුමක්ද ධර්මය? චතුරාර්ය සත්‍ය ධර්මය. මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ කුමක් පිණිසද? ඊතා හොඳින් දුක්ඛ වීම පිණිස. දුක්ඛ වීමෙන් කුමක්ද ලබන්නේ? විමුක්තිය. දුක්ඛ වීමෙන් ලබන දේ විමුක්තිය. ඒතර දුක්ඛ වීම පිණිස අප අනුගමනය කළ මාර්ගය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. එන මේ ආර්ය සත්‍ය ගැන අවබෝධ ඥානයම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආරම්භය. දුක්ඛාරිය සත්‍ය, දුක්ඛ සමුදයාරිය සත්‍ය, දුක්ඛ නිරෝධාරිය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරිය සත්‍ය කියන ආර්ය සත්‍ය හතර ගැනම තිබෙන අවබෝධය තමයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය යුක්ත කෙනා තුළ සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත මේ ආදි වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවා. මේ ආරෂ්ඨාංගික මාර්ගයම සීල සමාධි ප්‍රඥා විදිහට අපට පහසු විදිහට කියා තිබෙනවානේ තේරුම් ගන්න පහසුයි. ඒතර ඒ සීලය ආනිසංසය Brahmacharyaට එන ආරෂ්ඨාංග මාර්ගයේ නම් වූ Brahmacharyaට පැමිණෙන යම් කෙනෙකුට ලැබෙන පදනම මූලික දේ ආනිසංසය සීලය. එහෙනම් සීලයට පැමිණි කෙනාට සමාධියට පැමිණෙන්න පුළුවන්. සමාධියට පැමිණෙන කෙනාට ප්‍රඥාවට පැමිණෙන්න පුළුවන්. ඒ ප්‍රඥාවෙන් යුක්තව කටයුතු කරද්දී විමුක්තියටපත් වෙනවා. යම් කෙනෙක් සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ නිවන් මඟයි කියලා දැනගන්නවා නම්, තේරුම් ගන්නවා නම්, පිළිගන්නවා නම් ඒ මොකද්ද? ප්‍රඥාව. එහෙනම් ඒ ප්‍රඥාවට පැමිණෙන කෙනාට මොකද ලැබෙන්නේ? විමුක්තිය ලැබෙනවානේ. යමෙක් සීල සමාධි ප්‍රඥා කියන්නේ නිවන් මඟ කියලා පිළිගත්තොත් එයම ප්‍රඥාව. පැහැදිලි? ඒක පැහැදිලිද? ඒක පැහැදිලිනේ. ඒතර එහෙම පිළිගන්න කෙනා සීලයට පැමිණෙනවද නැද්ද? සීලයට පැමිණෙනවා. සීලයට පැමිණුනහම ඌට ලැබෙන දේ මොකක්ද? සංසිඳිනවා. සංසිඳිනවා කියන්නේ රාග දේශ මොහ තුනී වීමෙන් ලබන දෙයටයි සංසිඳීම කියන්නේ. රාග දේශ මොහ බලවත් වුණොත් නොසංසිඳීමක්. රාග දේශ මොහ තුනී වුණාම සංසිඳිලා සිත කලබලයක් නැහැ. එහෙනම් රාග ද්වේෂ වලින් පීඩාවක් නැත්නම් එය විමුක්තියක්. දැන් බලන්න උපාසක උපාසිකාවන් විදිහට සිල්පද පහක් ආරක්ෂා කරගන්න ඕන. ඒ සිල්පද පහ ආරක්ෂා වුණොත් සීලය සම්පූර්ණයි. සිල්පද පහ ආරක්ෂා කරගන්න කෙනා තුළ ඇත්තෙම අභ්‍යන්තරයෙන් මොකද වෙන්නේ? දැන් අපි සිල්පද ආරක්ෂා කරනවා කියන්නේ මොකද්ද? ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්නවා, සොරකමින් වැළකීලා ඉන්නවා, වැරදි කාමසයෙන් වැළකීලා ඉන්නවා, බොරුවෙන් වැළකීලා ඉන්නවා, මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීලා ඉන්නවා. මේවනේ කරන්නේ. ඒතර ඒ දුසිල් භාවයෙන් වැළකීලා ඉඳීමෙන් මොකද්ද අභ්‍යන්තරේ සිද්ධ වෙන්නේ? ආඩම්බරය. ආඩම්බරය දෙන්නේ. කියන්නේ දැන් ගොඩක් අයට ආඩම්බරෙ ඉන්නේ උඹලා දුස්සිල් අපි සිල්වත්. උඹලගේ ආගේ මේ සීලේ නේ අපේ ආගේ මේ සීලේ. ඒතර ආඩම්බරේ. ආඩම්බර දෙන්නේ මොකක්ද දෙන්නේ? නෑ මෙහෙම කියන්නකෝ. දැන් සිල් ආරක්ෂා කරොත් එන දෙන්නේ මං ඇහුවේ. ඉපදෙන දෙන්නේ. කියන්නේ සිල් ආරක්ෂා කරන කෙනා තුල අභ්‍යන්තරයෙන් වෙන දේ මං ඇහුවේ. සිල් බින්දින කෙනා කියලා කියන්නේ නේද? සිල් බින්දින කෙනෙක් ඉන්නවා. එයා තුල මොකද වෙන්නේ? රාග දේශ නූපන් රාගය ඉපදෙනවා, උපන් රාගය වැඩෙනවා. අපි මේවා හරියට කතා කරලා තියෙනවා නේද? නූපන් ද්වේෂය ඉපදෙනවා, උපන් ද්වේෂය වැඩෙනවා. ඒ නූපන් අකුසල් ඉපදීමත්, උපන් අකුසල් බලවත් වීමත් සිද්ධ වෙනවා සිල් බින්දෙන කෙනා තුල. දැන් කියන සිල් ආරක්ෂා වෙන කෙනාට මොකද වෙන්නේ? නූපන් අකුසල් නූපදවා ඉන්න සමර්ථ වෙනවා.
උපන් අකුසල් ප්‍රහාණය කරගන්න සමර්ථ වෙනවා. කොහොම කෙනාද? සීලය සුරක්ෂිත කරගන්න කෙනා. දැන් සීලය සුරක්ෂිත කරගන්න කෙනා තුළ කලින් තිබුණ යම් අකුසල් වල බලපැවැත්මෙන් ඔහු නිදහස් වෙනවද නැද්ද? සිල් බින්දන කෙනා යම් අකුසල් තුල හිර වෙනවා නේ. අකුසලයට ග්‍රහණය වෙනවා. පීඩාවටපත් වෙනවා. සිල් රකින්න කෙනා අකුසලෙන් නිදහස් වෙනවා. සිතේ පිරිසිදු බව යම් දුරකට ඇති වෙනවා. නේද? දැන් අපි හිතමු යමෙක් ඉන්නවා මත්ද්‍රව්‍ය බොනවා. මත්ද්‍රව්‍ය බොනවා. එහෙනම් අපි හිතමු යම් කෙනෙක් ඉන්නවා සොරකම් කරනවා. සොරකම් කරන කෙනා තුල බය, වෛරය, තැති ගැනීම ඇති වෙනවා. නේද? ඔව් එතකොට හිරකාරයෙක්, නිදහසක් නැති කෙනෙක් බවටපත් වෙනවා. බයෙන්, වෛරයෙන්, තැති ගැනීමෙන් ඔහු ඉන්න වෙනවා. ඔහු යම් කලක බුදුරජාණන් වහන්සේ ධර්මය අහලා සොරකම අතහරිනවා. යලි කිසි කලක නොවන විදිහට සොරකමෙන් නිදහස් වෙනවා. දැන් ඔහු නිදහස් වුණේ කොමකින්ද? අර බය, වෛරය සියල්ලෙන් ඔහු නිදහස්. ඔහුට ඒක සුවයක්ද නැද්ද? ආන් ඒක විමුක්තිය. ඒක විමුක්තිය. දැන් ඔබ සිල් සමාදන් අරගෙන කොච්චර කල්ද? ගොඩාක් කල් නේද? ඔබට ඒ විමුක්තිය තියෙනවද? ඔබ දන්නවද විමුක්තියට මාර්ගය අපි මේ පුරුදු කරන්නේ කියලා? නමුත් අපි සිල් සමාදන් වුණානේ. ඒකයි අපි අපේ දහම් දැනුම පිරිසුදු මදි කියලා කියන්නේ ඒකයි. බලන්න එතකොට සීලමය ආනිසංසයෙන් තොරව ප්‍රඥාව උසස් දෙයක් බවට පත් කර නොගෙන විමුක්ති සාරයට හිමිකමක් තියෙයිද? නෑ නේද? විමුක්ති සාරයට හිමිකමක් නෑ. බලන්න දැන් සීලය නිවන් මඟ කියලා දැනගත්තොත් යම් කෙනෙකුට දැනුමක් ඇති වුණොත් සීලය කියන්නේ නිවන් මඟයි. නිවන් මඟ කියන්නේ රාග දේශ මොහ දුරු වෙන මාර්ගයයි කියලා දැනුමක් තිබුණොත් සීලය සම්පූර්ණයෙන් නම් දුගතියෙන් නිදහස්. මෙහෙම දැනුමක් ලැබුණොත් ඒ දැනුම මොකද්ද? ප්‍රඥාව. එහෙනම් ඒ දැනුමින් යුක්තව ඉන්න කෙනා සීලය හොඳින් සුරක්ෂිත කරගන්නවා. අවබෝධයෙන් සීල් රකින්නවා නේද? එහෙනම් ඒ ප්‍රඥාව උතුම් දේ බවට පත් කරගෙන යා. නේද? එතකොට එයා දන්නවා මට විමුක්තියක් තියෙනවා. සිල් බිඳුනා නම් මම පීඩාවටපත් වෙලා. පීඩාවෙන් ඉන්නේ. සිල් බිඳෙන්නේ නැති මා තුල පීඩාව නැහැ. කියන වැටහීම විමුක්තිය. විමුක්තියටපත් වීමක්. ඒ විමුක්තිය ඔබට අත් කරගන්න මෙලවදී බැරි වෙයිද? පරලොවට යන්න වෙයිද? පරලොවදී දෙක් කරගන්නේ. දැන් බලන්න දහම් දැනුම නිර්වල නොවි මේ විමුක්තියට කවදාවත්පත් වෙන්න පුළුවන්. බලන්න එහෙනම් පංචශීලයේ සුරක්ෂිත කර ගැනීමෙන් ඇති වෙන විමුක්තිය මෙලව පරලොව දීර්ඝ කාලයකට විමුක්තිය තියෙනවා. පංචශීලයෙන් නොබින්දෙන කෙනා මෙලව සතුටටපත් වෙනවා. මෙලව සුවපහසුටපත් වෙනවා. බය වෛර වලින් නිදහස් වෙනවා. මතු අතිශය බල සම්පන්න බය වෛරෙන් නිදහස් වෙනවා. අතිශය පීඩාකාරී බය වෛර මතු ජීවිතය ඇති වෙන්නේ සිල් බින්දෙන කෙනාට. සිල් බින්දෙන කෙනාගේ බය වෛර මෙලව තියෙන ටිකයි. මතු ජීවිතයේ සිල් බින්දෙන කෙනාගේ බය වෛර උහුලන්න බෑ. ප්‍රමාණ කරන්න බෑ. විඳලා ඉවර කරන්න බෑ. විඳින්න බෑ. සිල් බින්දෙන කෙනා මෙලවදී බයෙන් තැති ගැනීමෙන් ඉන්නවා. හැංගිලා හරි ඉන්නවා. මලම් පස්සේ අපායට යනවා. එහෙදි ඇති වෙන බය වෛරයෙන් පැනලා යන්න බෑ. බේරෙන්න බෑ. නිදහස් වෙන්න බෑ. විඳින්න බෑ. බලන්න සිල් දැන් මේ සීලමය ආනිසංසය දැනගෙන සීලමය ආනිසංසයෙන් යුක්තව සීලය සම්පූර්ණ කරගන්න කෙනා ප්‍රඥාව උසස් දේ බවට පත් කරගන්න කෙනා විමුක්ති සාරයට හිමිකම් කියනවා. මෙලව විමුක්තියටපත් වෙන කෙනා මතු දුගතියටපත් නොවීමෙන් ලබන විමුක්තිය සුළුපටුයිද? එබඳු සිල්පද පහ ඔබට කොයිතරම් ආදරෙන් රැක ගන්න පුළුවන්ද මේක දන්නවනම් සිල්පද පහ රකින්න කොච්චර පහසුයිද නේද? මේක දන්නවනම් ඒ සිල්පද පහ අපායෙන් නිදහස් වෙන මෙලවදීම විමුක්තියටපත් වෙන සිල්පද පහ ආරක්ෂා වෙන්න උදව් වෙන්නේ gedara dore වැඩ කටයුතු.
රස්සාව. එතන වරද්ද ගන්න කෙනාට සිල්පද පහ රැකෙන්නේ නැහැ. ඇයි gedara වැඩ කරද්දිම තරහ ඉපදෙනවා නම්, ඊර්ෂ්‍යා ඉපදෙනවා නම්, ආඩම්බර ඉපදෙනවා නම්, දානයක් දෙන්න ගියත්, ශ්‍රම දානයක් කරන්න ගියත්, සමිතියට ගියත් එන්නේ ආඩම්බරේ නම්. තරහ නම් ඉපදෙන්නේ. සිල්පද පහ සුරක්ෂිත වෙන්න පරිසරයක් නැහැ හිතේ. නේද? සිතාසේ කිලිටක් තියෙන අවස්ථාව ලැබුණ ගමන් සිල් බිඳලා යනවා. එතකොට විමුක්තියක් නැහැ. මෙලවම ඉන්නේ පීඩාවෙන්, බයෙන්, තැතිගැනීමෙන්, වෛරයෙන් ඉන්නේ. මතු ජීවිතේ දුගතියට ගියන් පස්සේ ඒ බය වෛරයෙන් නිදහස් වෙන්න බෑ. පැහැදිලිද? දැන් ඒතර අපි බඹසර ජීවිතයට සම්බන්ධ අංග 4න් 3ක් අද කතා කළා. දැන් කුමක්ද අංග 3? සීලමය ආනිසංසය, ප්‍රඥාවේ ශ්‍රේෂ්ඨ උතුම් බව, විමුක්ති සාරයෙන් යුතු බව ගැන කතා කළා. ඔබට තේරුම් ගන්න අමාරුද? ඒවා ආයෙ කතා කරන්න ඕනද? මේවා ආයෙ ඉගෙන ගන්න ඕන. දැන් මං හිතනවා තේරෙනවා කියලා. තේරෙන්න ඕන. අපි පස්සේ ආපහු කතා කරමු. ඊළඟට මොකක්ද අපිට කතා කරන්න තිබෙන්නේ? සිහිය අධිපති භාවය. සිහියෙහි අධිපති භාවය. අපේ ජීවිතයේ බඹසර ජීවිතයේ පාලනය කරන දේ තමයි සිහිය. සිහිය අධිපති වෙන්න ඕන. ඒකයි පාලකයා කියලා කියන්නේ. ඒ සිහිය අධිපති භාවය අප තුළ පවතින්නේ කොහොමද පවතින්නේ? භාගතුන් වහන්සේ දේශනා කරනවා කතංච භික්ඛවේ සතාධිපතේයං හෝති. මහණෙනි සිහියේ අධිපති භාවය කොපමණකින් වෙනවද? දැන් අපේ ජීවිතේ පාලනය වීම පිණිස සිහිය අධිපතිව ඉන්න ඕන. සිහිය නැත්තම් පාලනයෙන් තොර වෙනවා. පාලනයෙන් තොර වෙනවා. ඒ සිහිය අධිපති විදිහට පවතින්නේ කොහොමද කියලායි මේ කියලා දෙන්නේ. මේක ඊටා වටින ධර්මයක්. අතිශයින් වටිනවා. මේ ධර්මයන්ගෙන් තොරව කුමන ධර්මයක් දැනන් හිටියත් වැඩක් නැහැ. දැන් ඔබ පටිච්චසමුපාදේ දන්නවා, පංචපංස්කන්ධය දන්නවා, ආයතන දන්නවා, ගොඩක් දන්නවනේ. නමුත් ඔබටම හිතෙනවා නේද අපි තාම පීඩාවෙන් ඉන්නවා කියලා. තාම විශ්වාසය නැහැ නේද ඔබට විමුක්තියටපත් වුණා කියලා. නේද? එයයි මේ ධර්මය නොදන්න නිසා. ඉතින් මේ ධර්මයන් දැනගත්තාම ඔබගේ අනිත් දහම් දැනුම ඔබට උපකාර පිණිස පවතිනවා. නැත්තම් අපි ධර්මයේ දැනගත්තට අපට පාවිච්චි කරන්න බෑ, ප්‍රයෝජන ගන්න බෑ. බලන්න සිහිය අධිපති වෙන්නේ කොහොමද? භාගතුන් දේශනා කරනවා ඉති අපරිපූරං වා ආபிසමාචාරිකං සික්ඛං පරිපූර්යස්සාමි පරිපූර්ණං වා ආபிසමාචාරිකං සික්ඛං තත්ත පඤ්ඤාය අනුග්‍රහිස්සාමීති අජ්ජත්තං ගේව සති සූපට්ඨිතා හෝති. යම් නොපිරුණු ආபிසමාචාරී සීලයක් ඇද්ද ඒ සීලය සම්පූර්ණ කරගනිමි. සම්පූර්ණ කරගන්න ඕන. යම් සම්පූර්ණ වූ ආபிසමාචාරී සීලයක් ඇද්ද ඒ නුවණින් ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්න ඕන කියලා අභ්‍යන්තරයේ ආධ්‍යාත්මයේ තමා තුලම හොඳින් සිහිය උපදව ගන්නවා. කවුද? ශ්‍රාවකයා. ඒ තමයි සිහිය අධිපති කරගන්න පළමු විදිය. පැහැදිලිද? ඊළඟට කියා දෙනවා ඉති අපරිපූරං වා ආදි බ්‍රහ්මචරේකං සික්ඛං පරිපූර්යස්සාමි පරිපූරං වා ආදි බ්‍රහ්මචරේකං සික්ඛං තත්ත පඤ්ඤාය අනුග්‍රහිස්සාමීති අජ්ජත්තං ගේව සති සූපට්ඨිතා හෝති. යම් නොපිරුණු ආදි බ්‍රහ්මචරේක නැත්නම් බඹසරට මුල්වන සිල්පද ඇද්ද ඒවා සම්පූර්ණ කරගනිමි. සම්පූර්ණ කරගන්න ඕනේ. සම්පූර්ණ බවටපත් වූ බඹසරට මුල්වන සිල්පද ඇද්ද ඒවා ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්න ඕනේ ඒ ගැන කියලා තමා තුළම ඊටා හොඳින් සිහිය පිහිටව ගන්නවා. එතකොට ඊටා හොඳින් සිහිය පිහිටව ගන්න කියන්නේ අර කලින් විදිහට සිතීමමයි කල්පනා. ඒයින් සිහිය පිහිටන් නැත්නම් සිහිය කියන අමුතු දෙයක් නෙමෙයි. අමුතුවෙන් අරගෙන තියාගන්න ගන්න නෙමෙයි. දැන් මේ කරන කල්පනා මොකද්ද? මා තුළ සම්පූර්ණ නොවුණු ආභිසමාචාර සිල්පද තියෙනවා නම් ඒවා සම්පූර්ණ කරගන්න ඕනේ. සම්පූර්ණ ආභිසමාචාර සීලයට ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්න ඕනේ.
නුවණින් අනුග්‍රහ කරන්න ඕන. සම්පූර්ණ නොවුණු බ්‍රහ්මචාරී සීලය තියෙනවා නම් ඒක සම්පූර්ණ කරගන්න ඕන. සම්පූර්ණ බඹසර සිල්පද වල ගැන ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්න ඕන කියලා කරන කල්පනාව තමයි සිහිය උපදව ගන්නවා කියන්නේ. ඉතින් ඊට හොඳින් තමා තුළ විමසා බලද්දී හොඳින් තමා තුළම සිහිය පිහිටනවා. ඉති අසමවෙක්ඛිතං වා ධම්මං පඤ්ඤාය සමවෙක්ඛිස්සාමි සමවෙක්ඛිතං වා ධම්මං තත්ත තත්ත පඤ්ඤාය අනුග්‍රහිස්සාමි इति අජ්ජත්තං යේව සතිස්සු පට්ඨිතා හෝති. ධර්මය ජීවිතයට ගලපා බැලීමේ අසම්පූර්ණ බවක් තිබෙනවා නම් ඒක සම්පූර්ණ කර ගන්න ඕනේ. ධර්මයේ ජීවිතයට ගලපා බැලීමේ සම්පූර්ණ බවක් තියෙනවා නම් සම්පූර්ණ වූ ස්වභාවයන් ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්න ඕන කියලා තමා තුළ සිහි පිහිටව ගන්නවා. ඉති අපස්සිතං වා ධම්මං විමුක්තිය පස්සිස්සාමින් පස්සිතං වා ධම්මං තත්ත තත්ත පඤ්ඤාය අනුග්‍රහිස්සාමි इति අජ්ජත්තං යේව සති සුපට්ඨිතා හෝති. යම් විමුක්තියක් යම් ධර්මයෙන් ලබන යම් විමුක්තියක් උපදවා නොගත් විමුක්තියක් තිබෙනවද? ඒ විමුක්තිය ස්වභාවය උපදව ගන්න ඕන. ඉපදූ යම් විමුක්ති ස්වභාවයක් ඇද්ද? එහෙම නැත්නම් තමන් උපදවාගෙන තමන් ස්පර්ශ කරපු විමුක්තියක් ඇද්ද? ඒ නුවණින් ඒට අනුග්‍රහ කරන්න ඕන කියලා තමා තුළම ඊට හොඳින් සිහිය පිහිටව ගන්න ඕන. එවං කෝ භික්කවේ සතාධිපතේයං හෝති. මහණෙනි මේ තමයි සිහිය අධිපති බවට පත් කරගෙන සිටීම. පැහැදිලි නේ? ඒතර දැන් කියන්නේ සිහිය අධිපති බවට පත් කරගෙන කොහොමද වාසය කරන්නේ? සම්පූර්ණ නොවුණු අபிසමාචාරී සීලය සම්පූර්ණ කරගන්න ඕන. සම්පූර්ණ වූ අபிසමාචාරී සීලයක් තියෙනවා ඒක ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්න ඕනෑ කියලා අපි කල්පනා කරනොත් නේද? තමා තුළ හොඳින් විමසා බලන්න ඕන. තමා තුළ සිහි පිහිටුන කියන එකයි. සම්පූර්ණ වූ බ්‍රහ්මචාරික සිල්පද සම්පූර්ණ කරගන්න ඕන. සම්පූර්ණ වූ බ්‍රහ්මචාරී සිල්පද ගැන ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්න ඕනෑ කියලා සිහි පිහිටව ගන්න ඕන. ඊළඟට ප්‍රඥාවෙන් විමසා බැලීම ධර්මයේ ජීවිතය ගලපා බැලීම අසම්පූර්ණයි නම් සම්පූර්ණ කරගන්න ඕන. සම්පූර්ණ වූ විමසා බැලීම නුවණින් අනුග්‍රහ කරන්න ඕන කියලා සිහි පිහිටව ගන්න ඕන. ඊළඟට යම් උපදවා නොගත් විමුක්තියක් ඇද්ද උපදව ගන්න ඕන. උපදවගත් යම් විමුක්තියක් ඇද්ද ස්පර්ශ නොකළ යම් විමුක්තියක් ඇද්ද ඒ උපදව ගන්න ඕන. උපදව ගත්තා වූ ස්පර්ශ කළා වූ යම් විමුක්තියක් ඇද්ද ඒට ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්න ඕනෑ කියලා කල්පනා කරන්න ඕන. සිහිය පිහිටව ගන්න ඕන. එයයි සිහිය අධිපති කරගෙන වාසය කරනවා කියලා කියන්නේ. බලන්න එතකොට මේ ධර්මතා හතරෙන් යුක්ත කෙනාගේ ශ්‍රාවකත්වය ගැන සැක කරන්න දෙයක් නැහැනේ. මේ ධර්මතා හතර නැත්තම් ඔහුගේ ශ්‍රාවකත්වය තියනවද? එහෙනම් දහම් දැනුම ධර්මයේ කතා කිරීම ආදී මොනවා තිබුණත් මේ ධර්මතා හතර නැත්නම් ශ්‍රාවකත්වයක් නැහැ. හැබැයි මේ ධර්මතා හතර තියෙනවා කියලා කොහොමද දැනගන්නේ? හැබැයි දහම් දැනුම තියෙනවා කියලා බලා ගන්න පුළුවන් කෙනෙක් තුලනේ. මුකරේකම තියෙනවා හොඳට බණ තේරෙනවා කියලා තියෙනවනේ. බුද්ධම මතකයක් තියෙන කියලා හිතනවනේ. නමුත් අපිට ඒක නිශ්චය කරන්න පුළුවන් ඔහුට මේ දහම් හතර තියෙනවා කියලා. අන්න පිටින් බලන්න බෑ කියන්නේ ඒකයි. ධර්මයේ වගේ දෙයක් පිටින් බලලා නිශ්චය කරන්න පුළුවන්. ධර්මයේ බලන්නේ පිටින් නෙවෙයි තමා තුළ. ඕගොල්ල බලන්නේ පාඩම් නෑ හරි වැඩේ මටද බෑ. තමා තුළ බලන්නේ වැරදි දෙයක්. භාෂාව බෑ අනේ මට අපරාධේ. එහෙම ඕගොල්ල බලලා පීඩාවටපත් වෙනවා. නේද? බලන්න ඕන මොනවද? සීලමය ආනිසංසය මා තුළ තිබෙනවද? ප්‍රඥාව උතුම් දේ විදිහට මා තුළ පිහිටා තිබෙනවද? විමුක්තිසාරය මට තිබෙනවද? සිහි අධිපති විදියට කරන කල්පනාවන් යුක්තයිද මම? බලන්න. ඔක පිට කෙනෙක් හොයන්න බෑ නේද? ඔබට මම දිහාවත් මට ඔබ දිහාවත් බලලා ඔය ටික හොයන්න බෑ. හැබැයි ඔබ මුකරිවක හිටියොත් එහෙම ඔබ බණ පාඩම් කරොත් හැබැයි මම ඒවත් මනින්නේ නැහැ. ෂා හොඳයි කියලා. මොකද මම දන්නවනේ සිල්පේ.
ත්‍රිපිටකේ කටපාඩමින් කිව්වත් මම ඒක පිළිගන්නේ නැහැ. මොකද අපිට ඒක ක්‍රමේ නෙමෙයි. මම ඒකට ගරහන්නෙත් නැහැ. මොකද මට බලන්න බෑනේ එයා තුල තියෙනදී. එයා දැනගන්න ඕන මන් තුල මොකක්ද තියෙන්නේ. මම කියන්නේ ඔබට බන ගොඩාක් පාඩම් වුණත් ආඩම්බර වෙන්න එපා. බන බෑ කියලා ශෝක කරන්නත් එපා. ඒක නෙවෙයි හපංකම. අනුන්ගෙන් මනින්න බෑ කියන්නේ ඒකයි ධර්ම අවබෝධය. තමා තුලම බලන්න මේ ධර්මතා හතර තියෙනවද? ඒතර ඔබට බන බෑ කියලා ඔබට ශෝකයක් ඇති වෙන්නේ නැහැ. මේ ධර්මතා හතර නොබලන කෙනාට බන බෑ කියලා ශෝකයක් එනවා. පාඩම් නැහැ කියලා ශෝකයක් එනවා. ඒක හැටි. ඒක හැටි. හැබැයි මේ ධර්මතා හතරෙන් යුක්තයි නම් ඔහුට ශෝකයක් එන්නේ නැහැ. ඔහු තුළ ඔද වැඩි ගිය කය ඉපදිනවා. පිනාගිය සිත ඉපදිනවා. ප්‍රමුදිත භාවයෙන් යුක්තව වාසය කරන්නට පුළුවන්කම තිබෙනවා. හොඳයි අපි සිත පතන ඔබට මේ උතුම් ධර්මයන් හොඳින් තේරුම් අරගෙන තම තමන්ගේ ශ්‍රාවකත්වයේ උපදවා සම්පූර්ණ කරගන්නට සීල දිනාට වාසනාව උදා වේවා.